ආයිබෝන්. දැන් අපි කෙටි කාලයක් ගත කරමු. පැය දෙකකට කිට්ටු කාලයක් මම මගේ අදහස් ඉදිරිපත් කරන ඉතාලම කෙටියෙන් ඊට පස්සේ ඔයගොල්ලන්ට FM mic එකක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න අහනවා. අදහස් යෝජනා ඒ හැම දේවල් එක්කම අපි බලනවා සංවාදයක් ගොඩනගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් අපි යනවා. බලමු දැන් අපස උසස් පෙළ කරලා එච්චර කාලයක් නැති හින්දා මං හිතනවා ඔබ තාම බුද්ධි ප්‍රබෝධයකින් ඇති කියලා. බුද්ධි ප්‍රබෝධයකින්. එහෙම ඉන්නවද? නැද්ද? ඒ කියන්නේ ටිකක් කල් ගියාම ඔක්කොම අතෑරෙනවා. පොත්පත් අතෑරිලා දැනුම අතෑරිලා ඊට පස්සේ අර පූසංගේ වැඩේ වෙනවා. පූස්පැටිය පොඩි කාලේ හරි දඟයි. කර්ට්නයක් හෙල්ලෙද්දිත් පනිනවා. කොලයක් යනකොටත් දුවනවා පස්සෙන්. ඊට පස්සේ ටිකක් කොහොම ගිහිල්ලා එක කාලයක් කියන ඔක්කොම අතාරිනවා පූසා. දැකලා තියෙනවද? නිකන් කන හපලා කන කඩා වැටිලා අර බැමි උඩ එහෙම ඉඳගෙන ඉන්නේ. නිකන් ළඟින් සතෙක් ගියත් ගණන් ගන්න නැහැ. පූසියොත් එහෙමයි. මිනිස්සුත් එක කාලයක් ගිහලා වැඩ අතාරිනවා. පූසන්ට කලින් මිනිස්සු අතාරිනවා. අවුරුදු නිකන් 25 26 7 වගේ වෙනකොට ලෝකේ හොයන එක අතෑරලා දාලා ඊට පස්සේ නිකන් තාත්තලා අම්මලා වගේ වෙනවා. ඔය කොළු කෙලි ගතිය ගිහිල්ලා නිකන් මහප්පල වගේ වෙනවා. පුංචි අම්මලා වගේ වෙනවා. එහෙම වෙන්න එපා. ඔයගොල්ලෝ පොතපත කියවන දැනුම හොයන වෘත්තියක් පටන් ගත්තත් වෘත්තිය ඔස්සේ ලෝකය වැඩියෙන් ජයග්‍රහණය කරගන්න කල්පනා කරන પરම්පරාවක් වෙන්න ඕනි. අපිට අපේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා තාරුණ්‍ය ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් රට පාලනය කරන අය වෘත්තීය මට්ටම් වල ඉහළම තැන්වල ඉන්න අය තමන්ගේ අසමත්කම ප්‍රදර්ශනය කරලා තියෙනවා. බැරි බව. ඒ කියන්නේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ. අපි වැටලා ඉන්න තැන බැලුවාම දැන් පාලකයෝ හිටපු පාලකයෝ එන්න ඉන්න පාලකයෝ විවිධ වෘත්තීය මට්ටම් වල උඩ ඉන්න අය කළ යුතු දේ කරලා නැහැ. එහෙමනම් මෙහෙම වෙන්න බෑනේ. මෙහෙම වෙන්න බෑ කියන්නේ ඇයි මං? ලංකාවේ ස්වභාවික සම්පත් දිහා බැලුවාම මෙච්චර සුන්දර ලස්සන රට වේගින් විනාශ වෙමින් යනවා. වනාන්තර විනාශ කරනවා. ගංගාවල් විනාශ කරනවා. කුඹුග්ගස් කපලා දානවා. කඳු පාත් කරනවා. එතකොට තියෙන සියලු ස්වභාවික සම්පත් එක්ක විනාශ කරනවා එක්ක විකුණලා දානවා පිට රටකට. අපි පාවිච්චි කරලා තියෙන ආර්ථික විද්‍යාත්මක න්‍යායන් වැරදි. වැරදි වගේ පේනවා අපිට දැන්. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් දැන් මේ මහනුවර පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් සමීක්ෂණයක් කෙරුවා ලංකාවේ වැඩිම වායු දූෂණය තියෙන්නේ මෙහි කියලා. අපේ සුන්දර කඳුකරය අද දවස වෙනකොට වැඩිම වායු දූෂණය වෙච්ච තැනක් වෙලා. කතාවේ හැටියට මේ ස්ටේෂන් එක කිට්ටුව දුම්රිය පොළ කිට්ටුව තමයි වැඩියෙන්ම වායු දූෂණය වෙලා තියෙන්නේ. එහෙම තමයි වාර්තාවේ තියෙන්නේ. එක දේශපාලනඥයෝ කියන ඔය බොරු අපිට මඩ ගහන්න කියන්නේ කියලා. හැබැයි අත්‍තරම වෙලා තියෙන්නේ එහෙම එකක්. මම මහනුවර නගරේ සෑහෙන ඇවිදලා වාර්තා වැඩසටහනක් කරා උඩ කලකට කලින්. ඇත්තටම බැලුවොත් මෙච්චර ලස්සන ස්වභාවික පිහිටීමක් තියෙන මේ කඳු වලල්ල මැද්දේ තියෙන මේ අපූර්ව පුරවරය කුණු ගොඩක් වගේනේ විනාශ කරලා තියෙන්නේ. පාරවල් දිහා බැලුවත් එහෙමයි. කාණු, ඒ කියන්නේ අපේ තියෙන සියලුම මේ ජල ප්‍රවාහන පද්ධති, අර වැව, ගොඩනැගිලි, ඉදිකිරීම ඔක්කොම නුවර විනාශ කරලා තියෙන මහා නුවර කාලා තියෙනවා. ඒක තේරුම මොකක්ද? දැන් ඒක කරේ ඔබ නෙවෙයිනේ. ඔබ අවුරුදු මං හිතනවා 23 වගේ තමයි මෙතන අන්තිම ඇත්තේ. මට හිතෙන්නේ 25 කියමු. වැඩිපුරක් දාලා. ඉතින් ඒව කරලා තියෙන්නේ ඔබේ වැඩිහිටි පරම්පරාව. මටත් පරණ කට්ටිය අපේ කට්ටියත් ඉන්නවා. ඒක තේරුම මොකක්ද? ඒක තේරුම අර ඉතිහාසයේ පුරා ඊටාම අපූර්වට ගොඩනගලා දීපු අපේ අන්තිම රාජධානිය. අන්තිම රාජධානිය නෙවෙයි කියමු මොකක් හරි අපේ තිබිච්ච දැවැන්ත රාජධානිය අද වෙනකොට කුණු කසල ගොඩක් බවට පත් කරලා තියෙනවා. අපිරිවෙල නගරයක්. වාහන තදබදය, මාර්ග විනය අනිත් පැත්තෙන් කුණු කසල ගොඩ ගහලා තියෙන විදිහ දැක්කම ඇඟ කිලිපොලා යනවා. කොළඹත් මෙහිම තමයි. හැබැයි මහනුවර මෙහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙලා. ඒ ටිකම ඇති වැඩිහිටි පරම්පරාව දේශපාලනඥයොත් ඇතුළුව වෘත්තිකයොත් ඇතුළුව බුද්ධිමතුන් කියලා කියන අය පරාදයි. පරාදයි වෙන මොකුත් ආයි පරීක්ෂණ තියන්න දෙයක් නැහැ. අනිත් පැත්තෙන් මිනිස්සු එන්න ලෙඩ වෙනවා නම් එන්න වකුගඩු අමාරු වැඩි වෙලා නම් ඊටාම තරුණ පුංචි කාලෙත් දිය වැඩිය හැදෙනවා නම් අපි මුකුත් කරලා නැහැ. අපි කරලා තියෙන නරක වැඩ එහෙනම්. පොළව වස විස වලින් නාවලා අපි කන්නේ වස විස.
එතකොට උදේ ඉඳලා රෑ වෙනකන් අපි කන්නේ පොඩි උන්ට දෙන්නේ පොඩි උන්ට දෙන්නේ ඔක්කොම වසවිස. අම්මා තාත්තා ළමයි හුරුතල් කර කර කන්න බොන්න දෙන්නේ වස. දැනගෙන හෝ නොදැන. දැන් පිටිකිරිවල මාරාන්තික විස තියෙනවා කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒවා ගැන පරීක්ෂණ කරලා නඩු ගොනු වෙලා විවිධ බුද්ධිමය සංවාද ඇති වෙලා පාර්ලිමේන්තුවෙත් කතා කරලා හැන්සාඩ් ගත වෙලා ඔක්කොමලා දන්නවා. අපි බොනවද නැද්ද? අපි බොනවනේ. අම්මලා තාත්තලා ළමයින්ට දෙනවනේ ඒවා. මොකක්ද ඒකේ තේරුම? මමත් මැරිලා උඹත් මරනවා කියලා අම්මට හිතෙනවා. දැන් ලෝකයේ තියෙන පළතුරු වල ඇපල් තමයි ඊටාම නරකම අයහපත්ම වසවිස යොදපු පළතුර. අපි ඇපල් කන්නේ නැද්ද? අපි තාම හිතනවනේ ඇපල් කියන්නේ මාර කෑමක් කියලා. දැන් අර ගමේ ඇඹරිච්ච පැපොල් ගෙඩියක්ද මිනිස්සු ගණන් ගන්නේ ඇපල් ගෙඩියක්ද? අර දැලකින් එහෙම වහලා තියෙන ඇපල් වලට මිනිස්සු ආසයි. අපිට වැරදිලා නැද්ද එතකොට? අපි දැන වසවිස කනවා නම් අපිට ප්‍රශ්නයක් නැද්ද? එතකොට එහෙමනම් අපේ වැඩිහිටි පරම්පරාව, ඔබේ වැඩිහිටි පරම්පරාව හරි පාරක ගිහිල්ලාද? ගිහිල්ලා නැහනේ. ගිහිල්ලා නැහැ. ඔබේ දෙමව්පියෝ, මගේ දෙමව්පියෝ, අපේ පරම්පරාවත් ඊළඟට ඔබට කලින් පරම්පරාව මම. එතකොට ඊට කලින් පරම්පරාව ඔක්කොම ගත්තාම ඉතින් ජයග්‍රහණ වෙනුවට තියෙන්නේ පරාජයන්නේ. අපි ගස් හිටවන්නෙත් නැහැ. තියෙන ගසුත් කපනවා. අපිට කඳු හදන්න බෑනේ. දියෑලි ගංගා ඇලදොල හදන්න බෑනේ. ඒ තියෙන්නේ අපි විනාශ කරලා දානවා. මහවැලි ගඟත් කනවා. වලවේ ගඟත් කනවා. දියෑලිත් කනවා. එහෙනම් ඉතින් අපි මාර වැඩක්ද කරන්නේ නැහනේ. එහෙම නෙවෙයි. එතකොට ඔබ තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ අවුරුදු 20 ගණන් වලින් ජීවිතේ පටන් ගන්න කණ්ඩායමක් හැටියට මේ වෘත්තීය කරන අතරතුර ඔබ මොකක් හරි ඉගෙනගෙන ඒ වෘත්තීයකට ගිහලා ඒ වෘත්තීය කරන අතරතුර තමන්ට පමණක් පවතින්න බැරි බව වටහා ගන්න ඕනේ. දැන් වැඩිහිටි පරම්පරාව තනියෙන් පවතින්න හිතුවේ. මමයි මගේ පවුලයි. ලංකාවේ ඉන්න සියලුම හොරු ඒ හොරකම් කරලා දේවල් අරන් ගිහලා පවුල හදලා තියෙනවා. අගමැතිවරු, ජනාධිපතිවරු, ඇමතිවරු, ඔය වෘත්තිකයෝ, අමාත්‍යාංශ ලේකම්වරු කරලා තියෙන්නේ මහජන දේපොළ කොල්ල කාලා ඒවා තමන්ගේ පවුල් වල ගිණුම් වලට දාගෙන. එක්ක ළමයි පිටරට යවලා හම්බ කරලා වෙන වැඩ කරලා. ඕක තමයි කරලා තියන්නේ අපි. එතකොට අපි ඔබ හිතනවාද මේ ජයග්‍රහී තැනක ඉන්නේ කියලා? දැන් මිනිස්සු මේක කිව්වම මට බනින්න ඉඩ තියෙනවා. අපි කරලා තියෙන නරක වැඩ. ඒ නරක වැඩවල ප්‍රතිඵල පේන්න තියෙන රට පුරාම. දැන් ඔබ මගෙන් අහයි. එහෙමනම් වෙන රටවල් එහෙම නැද්ද කියලා? වෙන රටවලුත් එහෙම තමයි. එක වෙනසයි තියෙන්නේ චීන රට ගොඩනගන්න කල්පනා කරනවා වැරදි වැඩ කර කර. ජපනගේ රට කල්පනා කරනවා ගොඩනගන්නේ කොහොමද කියලා වැරදි වැඩ කර කර වෙන රටවල් වලට. ඒ රටවලත් ආරවුල් තියෙනවා. ඒකටත් අපි හේතුව කතා කරමු. එංගලන්තයත් එහෙමයි. ජර්මනියත් එහෙමයි. ප්‍රංශයත් එහෙමයි. තමන්ගේ රටවල් ගොඩනගා ගන්න වෙන රටවල් කල්පනා කරනවා. අපේ රටේ මිනිස්සු කල්පනා කරන්නේ කොහොමද චීනේ ගොඩ දාන්නේ? ඉන්දියාව ගොඩ දාන්නේ කොහොමද? ඇමරිකාව ගොඩ දාන්නේ කොහොමද? නෝර්වේ ගොඩ දාන්නේ කොහොමද? එහෙම තමයි අපේ රටේ ඉන්න අයියලක්කල කල්පනා කරන්නේ. අයියලක්කල කියන්නේ ඕගොල්ලෝ නෙවෙයි නේ අර ලොකු අය. අවුරුදු 80න් එහා වගේ කට්ටිය ඒ අයියලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඔබ හොයලා බලන්න මෙච්චර සම්පත් පිරිච්ච රටක්, මෙච්චර අවස්ථා පිරිච්ච රටක්, මෙච්චර සුන්දර රටක් මොනවද අපිට නැත්තේ? අපිට හැම දෙයක්ම තියෙනවා. තෙල් ඉතින් අපිට ගේන්න පුළුවන් නේ. තෙල් දැන් නැගෙනහිර වෙරළේ තියෙනවා කියලා ආරංචියක් තියෙන පොළොව යට ඒව ගැන පරීක්ෂණ කරනවා. තෙල් ලැබුණොත් අපි ඉවරයි. තෙල් එහෙම තිබ්බොත් තියෙනවා වගේ පේනවා මේ ඇමරිකාවෙන් මෙච්චර දඟලන්නේ එක කියලා හිතෙනවා. ඛනිජ තෙල් මතු වුණොත් අපි ඉතින් සියදිවි නසා ගත්තට කමන්නේ නැහැ. මෙහෙම වෙලා මෙහෙමනම් එහෙම වුණොත් සිරියාවටත් එහා අපි යනවා. අපි අපිව පාවා දීලා අපි එක එකාව මරාගෙන විනාශ කරලා කේලම් කියලා ඔත්තු දීලා කරන්න පුළුවන් ඔක්කොම කරනවා අපි. කරලා මේ රට ඉවරම කරලා දානවා. දැන්ටත් අපි කරනවා. මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න නම් ඔබ බුද්ධිමය සංවාදයකට ඇතුළු වෙන්න ඕනේ. ඒක තමයි අද ප්‍රවේශය. ඒ බුද්ධිමය සංවාදයේ ජාතිය, ආගම, කුලය වෙන මොකුත් අදාළ නැහැ. වෙලාව නම් අදාළයි. ඔක්කොමලා වෙලාවට එනවනම් හොඳයි. අද ඉඳලා මේ තාක්ෂණික විද්‍යාලේ ඔබට සිද්ධ වෙනවා වෙලාවට වැඩ කරලා මහන්සි වෙලා අදින කටයුතු කරන්න. අද නම් පොඩ්ඩක් එහෙම වෙනවට කමක් නැහැ. දැන් මේ තියෙන සියලු අවස්ථා සමග හෙට දවස ජයග්‍රහණය කරගන්නේ කොහොමද කියන අභියෝගය ඔබට තියෙනවා. පේලියට ගත්තොත් ජාත්‍යන්තර තත්ත්වයන් එක්ක ලංකාව ගොදුරක් බවට පත් වෙලා තියෙන ආර්ථික ගොදුරක් හැටියට, දේශපාලන ගොදුරක් හැටියට ඒ අභියෝගය ඔබට තියෙනවා. ඒ අභියෝගය ඔබටත් එනවා.
අපි සාමූහිකයිනේ. දැන් මෙතන බෝම්බයක් විපුරුනොත් අපි ඔක්කොම මැරෙනවා. නේ? මේ වායු දූෂණය වුණොත් අපි ඔක්කොටම බලපානවා. මම පිරිමියෙක්, ඔබ ගැහැණියෙක්, ඔබ අහවල් ආගමේ, ඔබ අහවල් ආගමේ අහවල් ಜಾති කතාවක් නෑ. ඩෙන්ගු නම් ඩෙන්ගු, ඔක්කොම ඩෙන්ගු. අපේ වත්තේ ඩෙන්ගු, ඔබේ වත්තේ ඩෙන්ගු, අර වත්තේ ඩෙන්ගු, ඩෙන්ගුම තමයි. අපිට තේරුම් ගන්න තියෙන කාරණේ තමයි, ඉතිහාසයේ බල කරන කාරණේ තමයි තනියෙන් පවතින්න බෑ. ඇමරිකාව කල්පනා කරන තනියෙන් පවතින. චීනය කල්පනා කරන තනියෙන් පවතින. ලෝකේ හැම රටක්ම හිතනවා තනියෙන් ජයග්‍රහණය කරන්න. යුද්ධ නෞකා ලෝකේ පුරා යවලා, සබ්මරීන් මුහුදේ යටින් යවලා, ඔත්තුකාරය උඩින් යවලා, ඕක තමයි අපි කරන්නේ. අපි දැන් නූතන තාක්ෂණය කියන්නේ මොකක්ද ඔන්නෝක? අනිත් රටවල් ගැන ඇහැ ගහගෙන ඉන්නවා, ඔත්තු බලනවා. ඒ රටවල් අවුල් කරනවා, ඒ රටවල් පිස්සු වට්ටනවා. අලුත් පරම්පරාවල් ඉවර කරලා දානවා. දැන් ඔය සමලිංගනය පිළිබඳ කතිකාවෙන්නේ ඒකට තමයි. ලෝකේ පුරාම දැන් මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩු තියෙන්නේ නිකන් පොඩි නිකන් අවුල්. ඒ අවුල් මාකට් කරනවා. මාකට් කරලා මිනිස්සු පිස්සු වටනවා. මිනිස්සුන්ට එතකොට වෙන මොකුත් ඕනේ නැහැ. එතකොට ඒ අතරේ රත්තරන් ටික, රිදී ටික, තෙල් ටික කොල්ල කනවා. එහෙම රටක් තමයි මාලි, රිපබ්ලික් ඔෆ් මාලි. ඔබ ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලනවා නම් මාලි කියන රට ඊටාම දුප්පත් රටක්. තාක්ෂණ එච්චර නැහැ. හැබැයි පොළොවට රත්තරන් තියෙනවා. රත්තරන් දැන් සමාගම් ටික ටික වරගෙන යනවා. මුළු මාලියම අස්ථාවර කරලා රත්තරන් ටික ගන්නවා. හයිටි රාජ්‍යයටත් මේක කෙරුවා. හයිටිය පිස්සු වටලා මිනිස්සු නිකන් තනිකරම සත්තු ගානට පත් කරලා ඊට පස්සේ අවශ්‍ය වැඩේ කරගත්තා. දැන් මේ වැඩේ ඉවරයි. අපේ කට්ටියත් ගිහලා ගාඩ් කරලා ආවෙහි සාමසාධක හමුදා. මේ වැඩේ කරගන්න අපි ගිහිල්ලා ගාඩ් එකක් දීලා ආවා. අපේ රට මේ මොහොතේ රසායනික සමාගම් වල ගොදුරක්. ඖෂධ ජාවාරම්කරුවන්ගේ ගොදුරක්. විවිධ අවියායුධ නිෂ්පාදනය කරන, යුද බිම් ගොඩනගන, වැරදි පාරවල් දිගේ මිනිස්සු අරගෙන යන සතුරන්ගේ ගොදුරක්. එහි ප්‍රතිඵල තමයි අර සහරාන් එක පුපුරලා යන්නේ. ඒක බරපතල කතාවක්. තවත් පැතිවලින් අපි වසවිස කන ඊටාම අවාසනාවන්ත තැනකට පත් වෙලා තියෙනවා. අපි ලෙඩ්ඩු බවට පත් වෙලා තියෙනවා. අපේ ගොවිවද වකුගඩු ලෙඩ්ඩු. එහෙන් බැලුවාම මම මේ සියල්ල කියන්නේ ඔබට පරදින්න නෙවෙයි, හිත නරක කරගන්න නෙවෙයි, අශුභවාදී කතාවක් හදාගන්න නෙවෙයි, ගමන අමාරුයි කියලා කියන්නේ. ඔබ හිතුවොත් එහෙම වැඩේ නියමයි, මේ කෝස් එක කරලා මං අහවල් තැනට යනවා, අහවල් රට යනවා, අහවල් ජොබ් එක ගන්නවා, මං මෙහෙමයි යන්නේ කියලා හිතුවොත් ඒකම ප්‍රමාණවත් නැත. ඊට වඩා හරි අමාරුයි. දැන් අර පල්ලිවල මැරිච්ච අය අතර ඉන්නේ නැති විවිධ සිහින තියන අය මම ඉගෙන ගන්නවා, මං ඊට පස්සේ උසස් පෙළ හදාරනවා, පොඩි ළමයි හිතන්නේ නැති. මම මගේ උපාධිය කරනවා, මම පිටරට යනවා, මං අහවල් දවසේ අහවල් එක් කරනවා, අහවල් දවසේ විවාහ වෙනවා, ඔහොම හිතන ඉන්නේ නැති. ඒගොල්ලෝ බුම් ගල ගියා. ඉතින් දැන් මෙච්චර අස්ථාවර නම් වටපිටාව අපිට තනියෙන් හිත සිහිනමවල හරියන්නේ නැහැ. ඔබට තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්න වගකීමක් තියෙනවා. සාමූහික සමාජය ගොඩනගන, ආරක්ෂා කරන, ඉස්සරහට ගෙනියන සංවාදයක් තියෙනවා, මැදිහත් වීමක් තියෙනවා. මේක තමයි කතාව. දැන් ඔබේ ප්‍රශ්න. මම මොනවද කිව්වේ? තේරුණාද නැද්ද? නැවත කෙටියෙන් පුද්ගලීකව ගොඩනගෙන්න ඕනි. පොදු සමාජයත් එක්ක ගොඩනගෙන්න ඕනි. පොදු සමාජයත් ගොඩනගන්න ඕනි. මේක හරිම සංකීර්ණයි. පක්ෂ ඉවරයි. කන්ලි කණ්ඩායම් ඉවරයි. එතකොට සියලු මැදිහත් වීම කරපු ඒවා අසාර්ථක වෙලා තියෙනවා. අසාර්ථකයි. අද දවස වෙනකොට අපි ඉන්නේ අවිනිශ්චිත තැනක නම් කවුරු හරි ඊළඟට බලයට ගෙනල්ලා අහවලාව ජනාධිපති කරලා අහවල් පක්ෂයෙන් ආණ්ඩුවක් හදලා මේක විසඳ ගන්න බෑ. ඊට වැඩි මේක පතුලටම ගිය පිළිකාවක් වගේ එකක්. කවුරුවත් දන්නේ නැතිව තමයි වෙන්නේ දැන්. ඒතකොට අපිට සිද්ධ වෙනවා කුඩා ඒකක හැටියට, පවුලක් හැටියට, ගමක් හැටියට, නගරයක් හැටියට, පළාතක් හැටියට වෙනම බුද්ධිමය සංවාදයකට එන්න මොනවද අපිට කරන්න පුළුවන්? අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට වෙමින් තියෙන්නේ මොකද්ද? මේක ගැන අනිවාර්යයෙන්ම ඔබ හිතන්නම ඕනි. ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. එක දැනුම, දෙක දැනුම, තුන දැනුම. දැනුම ගොඩනගාගෙන බුද්ධිමය සංග්‍රාමයක් කෙරුවොත් විතරයි මේකෙන් ගොඩ එන්න පුළුවන්. පාලකයන්ට බල කෙරුවොත් දැනුමෙන්, බුද්ධියෙන් පාලකයෝ බය වෙනවා. වෘත්තිකයන්ට බලපෑම් කෙරුවොත් ජනයා හැටියට දැනුමෙන්, බුද්ධියෙන් ඒගොල්ලෝ පාලනය කරන්න පුළුවන්. ඔබ නිසල්මනේ සියලුම දේ වෙන්න ඇරලා, පාලකයන්ට කැමති දේ කරගන්න ඇරලා, වෘත්තිකයන්ට කැමති දෙයක් කරගන්න ඇරලා හිටියොත් අපි පරදිනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රාජ්‍ය කියලා එකක් තියෙනවා. ඒක වරින් වර බාර ගන්න ආණ්ඩුවක් තියෙනවා.
ආණ්ඩුව රාජ්‍ය මැද්දෙන් තියෙනවා විධායක ව්‍යවස්ථාදායක අධිකරණේ මේ සියල්ලට වග කියන ජනතාව ඉන්නවා. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ people ජනතාව. democracy is people. people are democracy. ජනතාව සක්‍රිය නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රිය වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ලෝකේ කොහෙවත් තාම හරියට සංවර්ධනය වෙලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුල තියෙන්නේ ග්‍රීක රෝම යුගවල ඉතිහාසයේ. ඊට පස්සේ මධ්‍යතන යුගයේ වෙනකොට යම් කතිකාවන් ගොඩනැගිලා අවසානයේ අර ජාතික රාජ්‍ය ගොඩනැගෙනකොට ওই 15 16 17 වගේ සියවස් වෙනකොට තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල හැදෙන්නේ. 18 වෙනි සියවස් වෙනකොට මේක යම් පමණකට එනවා. එච්චර කල් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තාම තියෙන්නේ පර්යේෂණ මට්ටමක. දැන් ඔබ හිතලා බලන්න මේ தત્ත්වය මේකනම් අපට කළ හැකි කුමක්ද? මේකනම් தત્ත්වය අප කළ යුත්තේ කුමක්ද? ජනතාව හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට අරුතක් හොයා ගන්නවාද? ඒ හරහා අපි ගොඩ නැගෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදයේ පසමිතුරා වන ත්‍රස්තවාදයට මාරු වෙනවාද? සරලයි කතාව. දෙකයිනේ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්මුතිය, සංවාද, විසංවාද. වඩා යහපත් සමාජයක් ගොඩනගන විදිය. ඒ පාර දිගේ ගියේ නැත්නම් ඉතුරු වෙන්නේ ත්‍රස්තවාදය. එහෙමනේ. දැන් කවුරු හරි නියම ක්‍රමයට Tamanට වෙච්ච අසාධාරණයට නඩු මාර්ගයෙන් යනවා යුක්තිය හොයාගෙන. නීතිඥවරයා අල්ලස් ගන්නවා නම්, අධිකරණයේ තෝල්කේ අල්ලස් ගන්නවා නම්, විනිසුරුවරයා නඩු වහන්න නැත්නම් හරියට. අවසානයේ ඊටාම සාධාරණ මිනිහෙකුට හිරේ යන්න වුණොත් ඊළඟ උත්තරේ මොකක්ද? මිනිහා කල්පනා කරනවා මම උඹත් මරලා මමත් මැරෙන්නම්. සොලියුෂන් එකක් නැහැ. එහෙම තමයි සමහරු මරාගෙන මැරෙන්නේ. ඔය සමහර ඉන්නේ අල්ලපු එකකට පිහින් යනලා තමනුත් මැරෙනවා. උඹත් නෑ මාත් නෑ. මම දැක ඉඩම් නඩුවක් ගැන ප්‍රශ්නයක් දෙතුන් දුනෙක් මැරිලා මිනිහත් මැරිලා මේ ළඟදි දවසක. ඒ කියන්නේ මේ පුද්ගලයාත් මැරිලා තව තුන් දෙනෙක් හතර දෙනෙක් මරලා. ඒ මොකක් හරි වෙන්නේ නැති ග්‍රාම සේවකට කියන්නේ නැති ග්‍රාම සේවක වැඩේ කළා නෑ. ඊට පස්සේ යන්නේ නැතිව තේරෙන කට්ටියකින් අහන්න එච්චර ඉගෙනගෙන නෑ පුද්ගලයා. අන්තිමට සොලියුෂන් එකක් නෑ. ඔක තමයි සොලියුෂන් එක. එතකොට අපි සම්මතය තුල ලෝකේ ගොඩනගන්න නම් අපි මොනවද කරන්නේ? ඔබ මෙහෙම හිටියට පොඩි අය නෙවෙයි යා. පොඩි අය නෙවෙයි කියන්නේ වයසෙන් නෙවෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කතිකාවේ එක ප්‍රබල වීල් එකක් මේ හැමෝම. එක පුද්ගලයෙකුට සියල්ල වෙනස් කරන්න පුළුවන්. පුළුවන්ද බැරිද? නිකන් හිතන්න මිනිස්සු 200ක් බොහොම නිහඬ සංවාදයක ඉන්න. ඒක චිත්‍රපටයක් බලනවා. එක්කෙනෙක් හූ කිව්වොත් මොකද වෙන්නේ? නැගිටලා. ඔක්කොම වෙනස් වෙනවනේ. මෙතනින් හූ කියන්න එපා. ඕන්නම් පුළුවන්. මොකක් හරි බිම දානවා අයියේ. එක්කෙනා යෝනි. එක්කෝ නිකන් ලොකු නිකන් මහා සභාවක පොඩි ළමෙක් හයියෙන් අඬනවා. ඈ කියලා මොකද වෙන්නේ? මුළු ඔඩියන්ස් එකම වෙනස් වෙනවා. මුළු එතන තිබෙන සියලු සම්මතයන් බිඳ වැටෙනවා. සමහර විට පුංචි දෙයකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියන small things make big things. පුංචි දේවල් ලොකු දේවල් කරනවා. ඒ නිසා ඔබ හැමෝම මේ මහා සංවාදයේ ඊටාම සක්‍රීය පුංචි කෑල්ලක් වුණාට එය ඊටාම තීරණාත්මක ලොකු කෑල්ලක් වෙන්නත් පුළුවන්. දැන් අර පුද්ගලයෙක් දෙන්නෙක් වැරදි පාරක් දිගේ ගිහිල්ලා අවසානයේ ඔවුන් බෝම්බකරුවන් බවට පත් වෙලා විශාල කලබගැනියක් වුණා. ඔවුන් මැරුණා. අපරාධේ. ඒ වික්ටිම්ස්ලා ගොදුරු. අවසානයේ කීප දෙනෙක් මැරුණා මුළු රටක්ම අස්ථාවර වුණා. ඒ ඇස්සේ ඇමරිකාව ඒගොල්ලන්ගේ වැඩ කරගන්නවා. චීනය ඒගොල්ලන්ගේ වැඩ. ඉන්දියාව ඒගොල්ලන්ගේ වැඩ. ඒ ඇජෙන්ඩා එකේ කෑල්ලක් හැටියට කීප දෙනෙක් මැරුණා. ඔවුන් නිසා තවත් 100 ගාණක් මැරුණා. තුවාල වුණා. ජයග්‍රහණයක්ද? ජයග්‍රහණයක් නෙමෙයි. ජයග්‍රහණය ලැබුණේ ඇමරිකාවට. ඒගොල්ලන්ගේ ඕනනම් අණුකණ්ඩයක් හමුදා මෙහි ස්ථානගත කරගන්න අවශ්‍ය වටපිටාව හදාගත්තා ඒගොල්ලෝ. ඒ ප්ලෑන් එක යනවා එහෙනම්. ඉතින් ජයග්‍රහණයක් නෙමෙයි. ඔබට කාර්යභාරයක් තියෙන. ඔබේ කාර්යභාරය වටහා ගන්න අපිට එකතු වෙලා කරන්න පුළුවන් දේ වටහා ගන්න. අපි කතා කරමු. අපිට කෙටි වෙලාවක් තියෙන ප්‍රශ්නයක් දෙයක් අහන්න බලන්න. උදේ ක්ලාස් එක කියන මට හෙල්ලෙන්න බැරි වෙන්න ප්‍රශ්න ඇහුවා. මට ඉඳ ගන්නවත් දුන්නේ නැහැ. ඒ කියන්නේ පුදුම ප්‍රශ්නයක් ඇහුවා. ගෑනු ළමයි පිටිමි ළමයි කරට කර ෆයිට් කරා. මයික් එක කැඩුණා ඇත්තටම. අර FM මයික් එකක්. කවුරු හරි ප්‍රශ්නයක් අහන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ. හැම පන්තියකම හැම සංවාදයකම ගෑනු ළමෙක් තමයි රෙකෝඩ් එක කඩන්නේ. බලමු අද කොහොමද කියලා. එතකොට පිරිමි ළමයි කියන අපිට ඔක්කොම තේරුණා අපිට ඉතින් අහන්න දෙයක් නැහැ. උන්ට තේරිච්ච නැතිඳ ප්‍රශ්න අහනවා. එහෙම කියනවා. එහෙම ඔයගොල්ලෝ එක ගන්න එපා. අව탁සිරු කර ගන්න එපා. කවුරු හරි පළවෙනි ප්‍රශ්නේ අහන්න බලන්න. ප්‍රශ්නයක් යෝජනාවක් අලුත් අදහසක් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැගලි හිතන්න එපා. ඔයගොල්ලෝ හිතන්න එපා මෙතනින් කෝස් එකක් කරලා මොකක් හරි කරලා ජීවිතේ ගොඩ දා ගන්නවා කියලා එහෙම
ලේසි නෑ ඒක අමාරුයි. අපි ඉන්නේ අභියෝග ගණනාවක් මැද්දේ. ඕගොල්ලන්ට පාර අහගන්න වැඩි හිටියෝ නෑ. පාලකයෝ නෑ. ප්‍රශ්නයක් අහමු බලන්න. ඕගොල්ලන්ට එකිනෙකව අඳුන ගන්නත් මේ හොඳ අවස්ථාවක්. කවුරු හරි කතා කරද්දී ඕගොල්ලන්ට තේරෙයි එක්කෙනාගේ අදහස් මෙන්න මෙහිමයි කියලා හොඳ හාමනී එකක් හැදෙයි. සුසංයෝගයක්. දැන් ඔක්කොම කල්පනා කරන ප්‍රශ්නයක් නෑනේ. මොකද්ද මං අහන්නේ? ප්‍රශ්නයක් නෑනේ නේ. අහන්න බලන්න. මහනුවරින් පටන් ගන්න සංවාදයේ සමහර වෙලාවට මේ ලංකාව වෙනස් කරන්න පුළුවන්. අමතක කරන්න එපා ඕගොල්ලන් වගේ එක්තරා මොහොතක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් මෙහෙම කොහේ හරි ඉඳගෙන ඉන්න ඇති. ඒගොල්ලෝ hina වෙන්නේ. ඔක්කොමලා hina වෙනවා කිව්වහම. ඉතින් එහෙමනේ දැන් මෙතන කවුරු හරි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඔයා වගේ ඉඳගෙන ඉන්න ඇති කාලයක්. ඒ කියන්නේ එහෙම තමයි දැන්. එහෙමනේ වෙන්නේ දැන් මෙතන ඉන්න පිරිමි ළමයෙකුට ඡන්ද ඉල්ලන්න හිතෙනවා. ඉතින් එහෙම වෙලා අවසානයේ එකපාරටම පොදු අපේක්ෂකයෙක් වෙලා 20යි 20 20යි 30 වගේ මේ ජනාධිපති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා කියයි මම මහනුවර උසස් තාක්ෂණ ආයතනය කියලා එහෙම කියයි ඉතින් කොහේ හරි. එහෙමනේ වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මෙතන ඕන කෙනෙක් ඉන්න පුළුවන්. නරක කට්ටිය නොඉඳීවා කියලා මම ප්‍රාර්ථනා කරන හොඳ කට්ටිය ඉඳි දවසක. අමාත්‍යංශ ලේකම්වරියෙක්, ඉංජිනේරුවෙක්, අලුත් නිෂ්පාදනයක් හොයාගත්ත කෙනෙක්, පොලිසිය OIC කෙනෙක්, DIG කෙනෙක්. එහෙම ඉන්න පුළුවන් ව්‍යාපාරික කාන්තාවක්, ව්‍යාපාරිකයෙක්. ලංකාවේ අලුත් නිෂ්පාදනයක් හදලා ලෝකෙට ලංකාවේ නම ගෙනහිල්ලා බ්‍රෑන්ඩ් එක ගෙනහිල්ලා ලංකාවේ. මෙතන ඉන්න ගෑනු ළමයි. හොඳ නැද්ද? හොඳයි. මෙහෙ මොකක් හරි උතලා විකුණන්න ලෑස්ති වෙන්න එපා. නිකන් පොල් ගස් ටික කපලා විකුණනවා වගේ එහෙම නෙවෙයි. අලුත් නිෂ්පාදනයක් කරලා මොකක් හරි ලංකාවේ නමින්. ප්‍රශ්නයක් අහන්න කවුරුද? ඕගොල්ලෝ හිතන්නේ අපිට ප්‍රශ්නයක් නැද්ද මං අහන්නේ? සියල්ල හරිද? ඒ කියන්නේ යන විදි හොඳයිද? ඕගොල්ලෝ නිශ්චිතයිද ඕගොල්ලන් හෙට දවස ගැන? අම්මල තාත්තලාට පුළුවන්ද වැඩි කොට දාගන්න? සලින ටිකක් හොයලා ඇති. අම්මල තාත්තලා මොකක් හරි කරලා ඉතින් ඒකෙන් යන්න පුළුවන්ද? අමාරුයිනේ. එහෙමත් නෑනේ. හොඳටම සල්ලි තියෙන්නේ එළියේ තියෙන පොදු තත්වයන්ට අනුව හොරුන්ට. ඕගොල්ලන්ගේ තාත්තලා අම්මලා හොරු නෙවෙයි කියලා මං හිතන්නේ. මට හිතෙනවා එහෙම නිකන්. වැඩියෙන්ම සල්ලි තියෙන්නේ කියන්නේ හොඳ ව්‍යාපාරයකුත් කරලා නැත්තම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුත් නෙවෙයි නම් පිළිගත්ත මට්ටමේ එහෙම නිකන් අපිට බැලුමට පාරම්පරික විශාල ධනස්කන්ධයක් තියෙන කෙනෙකුත් නෙවෙයි නේ. එහෙමයි ලංකාවේ නෑනේ. ලංකාවේ නෑ එහෙම අය. ධන කුවේරියෝ ලංකාවේනේ අර ඉන්දියාව වගේ කට්ටිය නෑ මෙහි. කොහොමත්ම නෑ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මහජන දේපොළ කොල්ල කාලා තමයි. එහෙම ඉන්නවනම් කවුරු හරි. වෙන ක්‍රමයක් නෑ. තියෙන්න බෑ. ප්‍රශ්නයක් දැන් අහන්න මොනවා හරි. ලෝකේ එකම රට වෙන්නේ නැති ප්‍රශ්න අහන්න කියලා බල කරන වෙන තැන් වල ප්‍රශ්න අහනවනේ. මං කියනවා අනේ අහන්නකෝ. ඔයගොල්ලන්ගේ මූණ වලින් තියෙන ප්‍රශ්න නෑ ඕයි. නෑ ඇති අහන්න. නෑ ප්‍රශ්න නෑ. එහෙම එකක් තියෙන මෙතන නිකන්. මං එකට ආසයි. මං අහනවා ප්‍රශ්න. ප්‍රශ්නයක් නැද්ද? මොකද නෑ. ඔය පැත්තේ. ඕගොල්ලන්ට තේරෙයි හෙට දවසේ ඕගොල්ලෝ මොකක් හරි සිද්ධියකට පටලවුනොත් නඩුවකට එහෙම නැත්නම් සමාජයේ මොකක් හරි ආරාවුලකට මං අද කියන්නේ කොච්චර වැදගත්ද කියලා. කොහොමද මේ උගුලෙන් ගැලවෙන්නේ? මොකද්ද මං යන්න ඕනි පාර? මං කාගෙන්ද මේක අහගන්නේ කියලා ඕගොල්ලෝ හිරෙන තැනක් එනවා. කවුරුවත් නැද්ද? එහෙනම් සින්දුවක්වත් කියමුද කවුරු හරි? හරි එහෙනම් කවුරු හරි සින්දුවක් කියන බලන්න. ඒකට අවස්ථාවක්. ඇත්තටම serious. I am very serious. නිදිමත යන්නත් එක්ක එක්කෙනෙක් කවුරු හරි ගායනයක් ඉදිරිපත් කරන්න කැමතිද? සිංහල දෙමළ ඉංග්‍රීසි කැමති භාෂාවකින් ගායනයක්. අනිත් කට්ටියට එපා වෙන්න කියන්න එපා. එහෙම අවස්ථාවක් දෙන ගීතයක් ගායනා කරන්න. නැටුම් බෑ. කවුද කියන්නේ? ඇත්තටම අහන්න. මේක ටික සක්‍රිය කරන්න ඕගොල්ලෝ. ඔයගොල්ලන්ගේ වෙලාව. මේ golden opportunity එකක්. ස්වර්ණමය අවස්ථාවක් මේ අවස්ථාව. කවුද ඉන්නේ? ගීතයක් බෑ.
මං කියනවා. ඒතර ඔයගොල්ලන්ට යන්නේ නොකොටම. ප්‍රශ්න වලට යන්න. ගීතත් එපාන. එක පිරිමි ළමයෙක් එක ගෑනු ළමයෙක් ප්‍රශ්නයක් අහන්නේ නැද්ද? මහනුවර උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනයේ ඔක්කොම බලන් ඉන්නේ කන්න වගේ. ඒ පැත්තේ නැද්ද කවුරුත්? එහෙම නික අදහසක් ප්‍රකාශ කරන්න හරි. ප්‍රශ්නයක් එපා. අදහසක් ප්‍රකාශ කරන්න. ඒත් නැද්ද? ඒතර මේ රට බාරගන්නේ කවුද? රට දිගටම ගෙනියන්නේ ජෝන් අමරතුංගලද? ඈ? ඊළඟ પરම්පරාවක් නැද්ද? එහෙමද? සීයලාට ආච්චිලාට බාර දීලා ඉන්න වෙන්නේ. ප්‍රශ්න නැද්ද? අහන්න. දැන් තව එක කාරණයක් කියන්නම් බං. ලෑස්ති වෙනකන්. චිට්ට කෙවන්න බලන්න. මට බැනලා එහෙම තිබ්බක දෙන්නකෝ. නෑ. මේ අහලා තිනවා දේශපාලනය ගැන දහන්න ඕන. නෑ ඕන එකක් අහන්න. කවුද මේක ලිව්වේ? මේක අමතක කරන්න. දේශපාලනය වෙන්න ඕනේ කැමති එකක් අහන්න. ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන, සෞඛ්‍ය ගැන, එතකොට ගීත, නර්තනය, කෘෂිකර්මාන්තය, විශ්වය, ආගම් ඕන එකක් අහන්න. මට බැරි නම් ආයි මං ඒක ගැන අධ්‍යයනය කරලා ඔයගොල්ලොත් කතා කරන්න එනවා. අහන්න බය නැද්ද? කවුද ඊළඟ ප්‍රශ්නේ? ඒ කවුද? දැන් නැගිටින්නේ මේක ලියපු කෙනා නෙවෙයි. හරි. කවුද? පොලිටික්ස් වෙන්න ඕනේ නැහැ. අනික මේකත් මතක තියාගන්න පොලිටික්ස් කියන්නේ පළල් විෂයක්. ඒ කියන්නේ මේ ඡන්ද පාර්ලිමේන්තු විතරක් නෙමෙයි යා. දේශපාලන කියන්නේ වෙන ලොකු ඩිස්කෝස් එකක්. ඒක වෙන එකක්. ඒක විද්‍යාවක්. කලාවක්. දේශපාලන කියන්නේ. ඡන්ද දාන එකයි පාර්ලිමේන්තු රැණ එකයි ආණ්ඩු පෙරළන එකයි පොදු අපේක්ෂකයි නෙමෙයි. ඒක වෙන කෑල්ලක් පොඩි. මම කරන්නේ පොලිටික්ස්. හැබැයි පාටි පොලිටික්ස් නෙමෙයි. මම කිසිම පක්ෂයකට සම්බන්ධ නැහැ. මම කවදාවත් ඡන්දෙ දාලා නැහැ. ඔයගොල්ලෝ දාන්න. මම දාලා නැහැ. මම ඉන්නේ beyond party politics. transcends party politics. මම party politics වලට උඩින් මගේ සංවාදය ගෙනියන්නේ. අහන්නකෝ. අර කර්ටන් එක ගාව ඉන්නේ යාට අහන්න කියන්නේ. අහන්න ඇත්තට ප්‍රශ්නයක් අහන්න. අර දෙපැත්තේ දෙන්න කියනවා අහන්නලු. එයා කියනවා කටවහගෙන හිටපන්ලු. ඇත්තනේ ඉතින්. ඒගොල්ලෝ කියන්න ඕනේ නෑනේ. දෙන්නෙක් කියනවා අහන්නලු වරයට. ඉතින් පුදුම ලෝකයක් මේක නේද? සයිබර් හැකින්ද මේ තියෙන්නේ? ඔළුව ඔලොන එක නම් මේ ලියලා තියෙනද? මේකේ තියෙනවා සයිබර් හැකින් වෙන්නේ නැති නේද? ගැන ලංකාවේ පවතින නීතිමය තත්ත්වය. ඒකද මේ තියෙන්නේ? එහෙම නීතියක් ලංකාවේ නෑනේ. අපේ ලංකාවේ දැනට ලංකාවේ නේ ලෝකෙ මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඕස්ට්‍රේලියාවටත් තියෙනවා. ඕස්ට්‍රේලියාවත් මේ ළඟදී ලොකු නෙට්වර්ක් එකක් හැක් කරා. ඉතින් නීති හදන්න වෙනවා. හදලා වැඩකුත් නෑ. හේතුව මේක අන්තර් සම්බන්ධතාව තියෙන සිද්ධියක්. ඒ කියන්නේ දැන් ඔය ලොකු සයිබර් ඇටැක් වලට ආණ්ඩුව සම්බන්ධයි. ඕනම රටක. රාජ්‍ය ආණ්ඩුව වෙනත් පරිපාලන යාන්ත්‍රණ, ජාවාරම් කරුවන්, ව්‍යාපාරිකයන්. ඔවුන් අතර තමයි මේක වෙන්නේ. ඔය හොරෙන් නිකන් FB ගිණුමකට යන එක නෙමෙයි. අපි හිතමු ඔයාගේ FB එක මෙයා හොරෙන් හැක් කරලා එහෙම නෙමෙයි මේවා. සයිබර් ඇටැක් කියන්නේ ලොකු වැඩනේ. මේවාට මූල්‍යමය අපරාධ සම්බන්ධයි, දේශපාලන අපරාධ සම්බන්ධයි. මේකට මෙහෙම නීතියක් කියලා එකක් නැහැ. හැබැයි ලංකාවේ දැනට අන්තර්ජාලයට සම්බන්ධ විවිධ සාධක නඩුවලට පාවිච්චි කරනවා. නඩුවලදී අර්ථ නිරූපණ ලැබෙනවා. සමහර ඒවා හරි පසුගාමි. නමුත් එහෙම නීතියක් නැහැ. මෙච්චර දේවල් වෙද්දි මුකුත් වෙන්නේ නැත්තම් සයිබර් ඇටැක් කියලා අනේ එහෙම නීතියක් ක්‍රියාත්මක වෙයිද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ පාර චිට්ම එනවා. මේකේ තියෙන්නේ මේ සැරේ වර්ල්ඩ් කප් එක කවුරු ගනීද? ඒකත් තමයි හොඳ ප්‍රශ්නයක්.
මම මේක තව ටිකක් කල්පනා කරලා කියන්නද? මේක තව ටිකක් ස්ටඩි කරලා මම කියන්නම්. තව ප්‍රශ්න. මේකට පොඩි කාලයක් ඕනේ මට. අනිවාර්යයෙන්ම කියනවා. මොකද අපේ ගෙවල් ගාව ඉන්න පේන කෙනෙක්. එයා දන්නවා. අනිවාර්යයෙන්ම දන්නවා. දේශපාලනඥයෙක් හොරකම් කරලා එයාලම ඒවට උත්තර දෙනවා. ඒවට සාමාන්‍ය මිනිස්සුන්ට විසඳුම් නැහැ නේ. ඇයි නැත්තේ තියෙනවා. දැන් දේශපාලනඥය හොරකම් කරන්නේ තනියෙන් නෙවෙයි. ඇමතිවරයා හොරකම කරන්නේ අමාත්‍යාංශ ලේකම් එක්ක. අමාත්‍යාංශ ලේකම් මේ හොරකම කරන්නේ තවත් වටේ ගැන්සියක් එක්ක කට්ටියක් ඉන්නවා. අවසානයේදී අමාත්‍යාංශවල කාර්යාල කාර්ය සහායකයාත් සම්බන්ධ වෙනවා මේවට. අපි පියන් කියන්නේ ඒක මේ අගෞරවයකට නෙමෙයි මම කියන්නේ. අතුපතු ගාන අන්තිම කාර්යාලයේ වැඩ කරන අයත් සම්බන්ධ වෙනවා මේ හොරකම් වලට. රියදුරු එතකොට ලිපිකරු විවිධ ශ්‍රේණිවල වෘත්තිකයන් මේ හොරකම් වලට සම්බන්ධ වෙනවා. හොරකම් කරන්නේ නෙට්වර්ක් විදියට. ඇමති විතරක් හොරකම් කරන්නේ නැහැ. හරි මේක අන්තර් ගේමක්. එතකොට දේශපාලනඥයා පත් කරන්නේ මිනිස්සු. දේශපාලනඥයා පත් කරලා මිනිස්සු බලාගෙන ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සක්‍රීය ක්‍රියාවලිය. දේශපාලනඥයා හොරකම් කරනකොට මිනිස්සු ප්‍රශ්න කරන්න ඕනේ. මිනිස්සු ඒක කරන්නේ නැහැ. මිනිස්සු ගෙදරට ගිහිල්ලා අහන්න ඕනේ. අමාත්‍යාංශයට ගිහිල්ලා අහන්න ඕනේ. ඔයාව ඡන්දේ දීලා පත් කිරුවේ වැඩේට නෙවෙයි. ඇයි මේ හොරකම කිරුවේ? මෙන්න පත්තරවල ගිහිල්ලා තියෙනවා. ඔයා කිරුවද මේ? මිනිස්සු අහන්න බෑ. සක්‍රීය දායකත්වය. වෘත්තික ප්‍රශ්න කරන්න ඕනේ. දැන් අමාත්‍යාංශ ලේකම්වරයා අහන්න ඕනි වැරදි තීරණයක් දුන්නොත් අගමැතිවරයා ජනාධිපතිවරයා එක්ක අමාත්‍යාංශයේ කවුරු හරි බාහිර වින අමාත්‍යවරයා එයා කියන්න ඕනේ මේක වැරදි මේක විෂයානුබද්ධව වැරදි මේක කෙරුවොත් රටට හානියක් වෙනවා මේක නීති විරෝධී මට මේක කරන්න බෑ. එහෙම කියන්නේ බෑ. එතකොට ජනතාව තමයි මේ අන්තිමට සියලුම දෙනා. දැන් හිතන්න අමාත්‍යාංශ ලේකම්වරයාට බිරිඳක් නැද්ද? දරුවෝ නැද්ද? ඉන්නවනේ ගෙදරක් තියෙනවනේ. ඒ ගෙදරට ගමේ අනිත් අය සම්බන්ධ නැද්ද? අවසානයේ අපි ඔක්කොම එකම නෙට්වර්ක් එකක්. දැන් ළමයා සද්ද නැති ඉන්නකොට තාත්තයි අම්මයි පිස්සු කෙලිනවා. තාත්තයි අම්මයි සද්ද නැති ඉන්නකොට අල්ලපුවත් මිනිස්සු පිස්සු කෙලිනවා. ගමේ මිනිස්සු සද්ද නැති ඉන්නකොට ග්‍රාම සේවක පිස්සු කෙලිනවා. ඒ විදිහට ඔක්කොම අවසානයේ ජනාධිපති දක්වාම යනවා ඒක. මිනිස්සු සක්‍රිය වෙනකොට පාලකයෝ සක්‍රිය වෙනවා. දැන් මේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම හරියට පාරේ යනවා නම් පාරේ කුණු විසි කරන්නේ නැත්තම් තමන්ගේ යුතුයකම ඉෂ්ට කරනවා නම් වැරද්දක් කෙරුවොත් ඒක පෙන්නනවා නම් ඉබේම ගම හැදෙනවා. පොලිසිය බය වෙනවනේ. දැන් ගමේ මිනිස්සු ඔක්කොම පිළිවෙලකට ඉන්නවනම් පොලිසිය බය වෙනවා. ඕවයිසි බය වෙනවා ගමට. දැන් වෙලා තියෙන්නේ ගමේ මිනිස්සු කසිප්පු පෙරනවා. කසිප්පු පෙරලා ඕවයිසිට කීයක් හරි දෙනවා. මේකනේ ඇත්ත කතාව. ඉතින් කොහොමද හරියන්නේ? මිනිස්සු සක්‍රිය වුණොත් ප්‍රජාතන්ත්‍රවාදී ඉබේම හරියනවා. මිනිස්සුන් රෝල් එකක් තියෙනවා. ඒක තමයි අපි කරන්න ඕන එක. තව චිට්ටයක් මම දැක්ක ඉවනවා කොහෙන්ද? ඔයාගෙනම චිටි. ඔයාට නේ චිට්ටෙන්නේ. චිටි. හරි. දැන් කවුද බලමු මේක? සාමාන්‍යයෙන් මොකක්ද ඒක? සාමාන්‍යයෙන් පොලිසියෙන් අප පොස්පරස් නෑනේ. අප සාමාන්‍යයෙන් පොලිසියෙන් හොරුන්ගෙන් අල්ලස් සල්ලි මේක නම් කියවන අමාරුයි බయ్యා. කූඩුවලට අන්තිමේට කුඩුවලට ඒව අල්ලනවා විතරයිද මීඩියා වල මේ අහන්නේ මං හිතන්නේ මේ මට ඒක හරියට තේරෙන්නේ නැහැ. අල්ලන සල්ලි කුඩු වලට අන්තිමේදී මොකද මේ අහන්නේ පොලිසිය අල්ලන කුඩු වලටයි සල්ලි වලටයි මොකද වෙන්නේ කියලානේ. ඒකනේ අහන්නේ. මම දන්නේ නැහැ. හේතුව ජනාධිපති දන්නෙත් නැහැ. ඕගලන්ට ඕන දෙයක් දන්නේ නැහැ කියන්න පුළුවන් ජනාධිපති දන්නේ නැහැ නේ. එයා කියන්නේ මම පත්තරෙන් දැක්කා කියලානේ. ඇත්ත කතාව තමයි මේ අල්ලන කුඩු වලට මොකද්ද වෙන්නේ කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? මම මේක හැමතැනම කියලා තියෙනවා. දැන් මේ අහිංසක මිනිස්සු අල්ලගෙන ගිහලා දෙකක් ඇනලා කුඩු පැකට් දාලා දාපු නඩු තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. තරහකාරයෙක් අල්ලන්න ඕන නම් පොලිසියට පැත්තකින් මිනිහෙක් අල්ලගෙන ගිහලා දෙකක් ඇනලා මේ කුඩුම තමයි ගෙනාවේ කියලා හිරේ දැම්මේ. ඔප්පු කරන ක්‍රමයක් නැහැ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම දාන්න කුඩු දෙන්න බෑ පොලිසිය. නැත්තම් කොහෙන්ද කුඩු දාන්නේ? අපි ගාව නැහැ. එතකොට මේක ගැන ප්‍රශ්නයක් තියෙනවා. කුඩු ජාවාරමට හෙරෝයින් ජාවාරමට
පාර්ලිමේන්තුවේ ඉන්න අය, ඉන් පිටත නම් හදාගත් අය, විවිධ ආයතනවල වැඩ කරන අය සම්බන්ධ බව දැන් ජනමාධ්‍යවල එළිවෙලා ඉවරයි. මම රාජ්‍ය ආයතනයක් නිසා මේක නම් නොකිය ඉන්නම් මං එළිය කියලා තින ඕන තරම්. ඉතින් මේකට ගොඩක් අය සම්බන්ධයි. මේ සාමාන්‍ය අපි ඕගොල්ලෝ වගේ අය තමයි ඒක දන්නේ නැත්තේ. ඒතර අනිවාර්යයෙන්ම මේකට ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ වෙන රටවල වගේම මේ කුඩු ජාවාරම් ඊටාම සූක්ෂමයි. ඊටාම සූක්ෂමයි. දැන් ඔබ මෙහෙම හිතලා බලන්න ත්‍රස්තවාදී කණ්ඩායම් වල ප්‍රධාන ආදායම් මාර්ගය මත්ද්‍රව්‍ය. ඇමරිකාවෙත් උදව් ඇතුව පස්සේ කාලෙක හැදිච්ච ISIS සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගය කුඩු. තව ඒවා තියෙනවා. දැන් අපේ රටේ විසිකරන සල්ලි විවිධ ජාවාරම්කරුවෝ මේ රටේම අහිංසකයෝ කුඩු බීලා එකතු කරපු සල්ලි. හිතලා බලන්න ඒක. ඔය පිටරටින් ආධාර දෙනවනේ විවිධ විදිහට ඇවිල්ලා ජාවාරම්කාරයෝ ඒ දෙන්නේ අපේ රටේම මිනිස්සුන්ගේ රීරි මාංශي. අපේ රටේම අහිංසක සාමාන්‍ය කෙල්ල බොනු අඩුයිනේ. අහිංසක කොල්ලන්ගේ ලේ තමයි එන්නේ. කුඩු ගහන්නේ එහෙමනේ. දැන් නිකන් හිතලා බලන්න ඕගොල්ලන් වගේ සාමාන්‍ය කොල්ලෙක්ව ඊටාම සරල විදියකට කුඩු වලට පුරුදු කරන්න පුළුවන්. මෙතන මං හිතන්නේ එහෙමයි නෑ කියලා. එහෙමයි නෑ කියලා මට හොඳටම විශ්වාසයි. සාමාන්‍යයෙන් හොඳට ඉගෙනගත්ත පිළිවෙලකට ජීවත් වෙන හොඳ පෞල් පසුබිම් තියෙන කුඩු වලට පුරුදු වෙලා තියෙනවා. ඇමරිකාවෙත් දැන් ගෑනු ළමයි හෙරොයින් වලට පුරුදු වෙනවලු. උඹලේම ලෑස්ති වෙන්න එපා. ඇමරිකාවේ දැන් ලොකු ප්‍රශ්නයක් මත්ද්‍රව්‍ය වලට වැඩියෙන් ගෑනු ළමයි පෙළඹෙනවා කියන. එහෙම වාර්තා තියෙන අන්තර්ජාලය අරගෙන බලන්න. ළමයි විතරක් නෙමෙයි විශේෂයෙන්ම කාන්තා පක්ෂය. එතකොට දැන් මෙහෙම උපයන මුදල් තමයි නැවත ජාවාරම් මර ලංකාවට එන්නේ. ඒ මුදල් වීසි කරලා තියෙන්නේ පොලිසි උඩින්. මන්ත්‍රීවරු ඇමතිවරු උඩින් පාර්ලිමේන්තුව උඩින්. ඒතකොට මේක එහෙම සිම්පල් නෑ. ඊටාම කෙටි උත්තරේ මම දන්නේ මේ අනිවාර්යයෙන්ම මොකක් හරි විෂම චක්‍රයක් යට තියෙනවා. ඒක අපි හොයන්න ඕන. ඒක රටේ හදිසි ආපදා තත්වයක් ඇති වුණාම සමාජ ජාලා තහනම් කරන එක හරිද වැරදි? හොඳ නෑ. මම VPN දාලා කොහොම හරි වැඩේ කරා. ඕගොල්ලොත් VPN දාලා වැඩේ කරන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම සමාජ මාධ්‍ය දැන් ජනමාධ්‍ය වැඩි විවර කරන්න ඕනේ. මම කියන්නේ හැම තැනටම කැමරා යවන්න කියලා. මට එහෙම බැරි වෙලා හරි දුන්නොත් එහෙම නිකන් සතියක් රට පාලනය කරන්න මම කරන වැඩේ සියලු සමාජ මාධ්‍ය ජනමාධ්‍ය ඔක්කොටම සියලුම තැන් අරිනවා. හරි ලේසි වැඩේ කරන්න. හැම තැනටම කැමරා යවන්න ඕනේ. හොරකම් කරන හැටි, හොරු බෙදා ගන්න හැටි, කුඩු විකුණන හැටි සියල්ල අල්ලන්න පුළුවන්. ඉතින් මේ වැඩේ වැරදි. අනිවාර්යයෙන් එහෙම කරන්න බෑ. ඊළඟට අහනවා ඒ වගේ මිනිස්සු දැනගන්න හැමෝම ඒකන හරි අමාරු නිකන් සින්දුවක කැලලද මන්දා. ඒ වගේ මිනිස්සු අතිනතගෙන එහෙම වෙන්න බෑනේ. මිනිස්සු ඒකන හරි අමාරුයි අප්පා. කොමරි කායිලිවන එක නම් බෑ. මිනිස්සු අතිනතගෙන වගේ එකක් තියෙනවා ඒක වෙන්න බෑනේ. කියවන්න අමාරුයි. ඒ පාර තරහටත් එක්ක චිට්ට වෙනවා මට වෙන්නේ. ඊට බලලකෝ. රට වෙනුවෙන් කතා කරපු ඥානසාර හිමි සිරබාරයට ගත යුතු සිරබාරයට ගෙන කුඩු නෑ. ඔයගොල්ලෝ hina වෙන්න එපා පොඩ්ඩක් ඉන්න. කුඩු මොකක් හරි එකකට සම්බන්ධයයි කියන නාල ප්‍රභූ ලියන්න දන්නේ නෑනේ. ප්‍රභූ ඝාතනයකට සම්බන්ධයයි කියන නාලක සිල්වාට අප නීතිය සාධාරණ මැද්දින් කැල්ලක් තියෙනවා. කිසිසේත්ම නෑනේ. දැන් මෙහෙමනේ ඥානසාර හාමුදුරුවන්ගේ හැසිරීම තුළ මට වෙනම විද්වත් විවේචනයක් තියෙනවා. ඒක විද්වත් විවේචනයක්. ඒ කියන්නේ මේ සංවාදය මට හිතෙනවා ඥානසාර හාමුදුරුවෝ නිසා අඩාල වුණා කියලා. ඒ කියන්නේ අපි අනවශ්‍ය විදිහකට ඇත්ත ප්‍රශ්න කරන්න ගත්තොත් ඇත්ත ප්‍රශ්න යට යනවා. ඒ සංවාදයේ මට උන්වහන්සේ එක්ක තියෙන මම නිදහස් ලංකා වෙබ්
කියලා මගේ තියෙනවා මේ nidahaslanka.com කියලා වෙබ් අඩවියක් මම ලියලා තියෙනවා මේක ගැන. ඒවත් බලලා හිමින් අපි කතා කරමු. මේ ඊළඟට අධිකරණයට අපහාස කිරීම කියන චෝදනාව මත තමයි ඥානසාර හාමුදුරු සිරබාරයට ගත්තේ. නමුත් ඇත්ත කතාව ඥානසාර හාමුදුරු හිරබාරයට ගන්න කියලා කිව්වේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 37 වෙනි මානව හිමිකම් සැසියෙත් කියලා තියෙන ඒ වාර්තාවේ තියෙනවා. ඒ අනුව අපට ඕන නිසා නෙවෙයි උනේ. අධිකරණයට අපහාස කිරීම කියන එක පාවිච්චි කරලා ඊනියා ජාත්‍යන්තර උවමනාවකට තමයි ඥානසාර හාමුදුරුවෝ හිරගත කිරුවේ. දැන් ඒක එහෙම ගත්තොත් එහෙම ඊට වැඩිය දැඩි අපහාසයක් කරුවා රංජන රාමනායක. රංජන රාමනායකව එහෙම තාම හිරිය දාලා නැහැ. රංජන රාමනායකගේ නඩුවේ මාවත් සාක්ෂිකාරයෙකුට දාලා තියෙනවා. කියන්නේ මමත් විවේචනය කරන නිසා අධිකරණේ මාවත් දාලා තියෙනවා සාක්ෂිකාරයෙකුට මේ මමත් අධිකරණේ විවේචනය කරනවා කියලා. ඉතින් මගෙත් දැඩි විවේචනයක් තියෙනවා. දැන් රංජන රාමනායකට එක විදිහකුත් ඥානසාර හාමුදුරුවෝ තව විදිහකුත් කියලා අපිට පේනවා පැහැදිලිවම මේ බැලු බැලමට මෙහෙම එකක් තියෙනවා. ඒ අතරේ කියවෙන ඥානසාර හාමුදුරුවන්ට අප දෙනවා කියලා. අප හෝ නිදහස ලබා දෙනවා කියලා. අප නෙවෙයි නිදහස ලබා දෙනවා කියලා ජනාධිපති සමාවක් යටතේ. ඒතර මේ සියල්ල එකවරම මම දකින්න කැමති නෑ. මම මේක ගැන පරිශනාත්මකව කල්පනා කරනවා. ඥානසාර හාමුදුරුවන්ගේ කාර්යභාරය මොකක්ද? මොනවද සිද්ධ වුනේ උන්වහන්සේ නිසා? රංජන රාමනායක මේ මොනවද කරන්නේ? යට තියෙන කතා මොනවද? මේ සියල්ල මම බොහොම ගැඹුරින් විශ්ලේෂණය කරමින් ඉන්නවා. ඊළඟට නාලක සිල්වයි කතාව තියෙන්නේ ප්‍රභූ ඝාතන සලස්ම කියන්නේ නිර්මාණයක්ද නැද්ද තාම අපි දන්නේ නැහැ. ජනාධිපතිවරයා නිර්මාණය කරපු ඉන්දියාවේ රෝ සංවිධානයත් එක්ක එකතු වෙලා කරපු රැකට් එකක්ද දන්නේ නැහැ. ඒ ගැන තාම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ප්‍රභූ ඝාතන සලස්ම කියන එක නාට්‍යයක් වගේ පේනවා. හැබැයි යට මොකක් හරි වෙන කතා වගේකුත් තියෙන බව පේනවා. තවම කිසිම දෙයක් ලියා ගන්න බෑ. ඥානසාර හාමුදුරුවෝ සහ මම කියපු රංජන රාමනායක සහ ඔබ අහන නාලක සිල්වා කියන මේ සාධක තුනමත් එක්ක තවම සැඟවුණු වටහාගත යුතු එලිදරව් කරගත යුතු ඊ타ත්ම අඳුරු කලාපයක් තියෙනවා. ඒක තමයි ඒකේ කතාව. හැමදේම ආයතනයක කොහොමද අනේ මේවා කියවන්නේ? මෝටර් බයිසිකල් කම්පැනියේ ලංකාවේ පටන් ගන්න හැමදේම බයිසිකල් ආනයනය කරන්නේ ඇයි කියලා අහන්නේ මෝටර් බයිසිකල් අපි හදන්නේ නැතුව. මෝටර් බයිසිකල් වලට කලින් පොල් කටු හැන්දක් හදමු අපි. දැන් මේ නොකරන වැඩක් නේ අපි කිසි දෙයක් කරන්නේ නැහනේ. මේ රටට අවශ්‍ය තාක්ෂණය එක මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඇත්ත ඉතින්. අපි එහෙම ලෑස්ති නැහනේ. අපි රෙඩි නැහනේ. ඇත්ත තමයි. මෝටර් සයිකල් අපි දැන් ගෙන්නන්නේ ඉන්දියාවෙන් විතරයි. ඉන්දියාවේ තාක්ෂණය හොඳ නැහැ. ජපාන තාක්ෂණය ඊට හොඳයි. දැන් ජපන් බයිසිකල් ගෙන්නන්නේ නැහැ. ඒවට ටැක්ස් ගහලා ඒවා හිර කරලා ඉන්දියාවට ඉඩ දීලා තියෙනවා. ඉන්දියාවත් එක්ක එකඟතාවක් ඇති කරගෙන තියෙනවා. චන්ද්‍රිකා, මහින්ද, දැන් රනිල් මෛත්‍රී ඔක්කොම ඉන්දියාවේ ඕනෑම කසිකබල් බඩුවක් ලංකාවේ විකිණීමට ඉඩ දෙන්නෙමු. මීට ලංකාවේ පාලකයෝ. ඒ අනුව ඉන්දියාව බයිසිකල් ගෙනල්ලා කොට ගහනවා. 3 wheelers ගෙනල්ලා කොට ගහනවා. අපි ඒවා පාවිච්චි කරනවා. ලංකාවේ බයිසිකල් නෙමෙයි මීට වැඩි නිෂ්පාදනය කරන්නත් අවශ්‍ය අපිට පුළුවන් කියන හැඟීම ජාතිකත්වයේ තාක්ෂණය ඔක්කොම තියෙනවා. අපි වැඩ කරන්න විතරයි යෝනි අපි කරන්නේ නැහැ ඒක. ඒක තමයි ප්‍රශ්නේ. ඒක හරි. දැන් මේක කියවන්න යන වෙලාව තමයි වැඩි. අපි මේ කරන පාඨමාලාවන් සම කරලා අපේ රටේ වැඩ කරන්න කවුරුවත් කැමතියි. පාඨමාලාවක් නිමා කරලා කාගේ හරි සයන්නයි නියන්න එක වගේ. හරි නිමා කරලා අපේ රටේ වැඩ කරන්න කවුරුත් කැමති. ඒත් එහෙම කරන්න අපිට රටක් ඉතුරු වෙයිද? රට බුද්ධිමය බලයක් ඔව් මෙයා කියන්නේ මේ වගේ පාඨමාලාවල් කරලා අපි රස්සාවල් කරන්න ආසයි අපිට එහෙම පුළුවන්ද එහෙම රටක් තියෙයිද කියලා. නෑනේ ඉතින් මේ යන විදිහට රටක් ඉතුරු වෙන්නේ නෑ. එතකොට ඔබ රැකියාව කරන බලාපොරොත්තු සිහිනියත් එකම ඊට වැඩි දෙයක් හිතන්න. ඊට වැඩි දෙයක් අපි කරන්න ඕනේ. මිනිස් වෙනස් කරන්න ඕනේ. පවුල වෙනස් කරන්න, ගම වෙනස් කරන්න. යන තැන්වල ගොඩනැගීම් වලට සම්බන්ධ වෙන අලුත් දේවල් අපිට කරන්න පුළුවන් වෙයි. විවසායකයන් හැටියට, වෘත්තිකයන් හැටියට කරන්න පුළුවන් වෙයි. එහෙම සුන්දර රටක් දැන් නැත. මේ මොහොතේ ඔබ පාඨමාලාවක් කිරුවාම එළිය ඔබ පිළිගන්න මල් මාලාවක් දාලා එන්න අපි ආයතනයට කියලා එහෙම වටපිටාවක් රටේ නැහැ. ඩිග්‍රී දෙකක් එකවර කරනකොට ගැටලුවක් ඇති වෙයිද? ඩිග්‍රී දෙකම සමබරව කරගන්න කියලා දෙන්න පුළුවන්.
මේක විහිළුවට අහනවත් දන්නේ නැහැ. මම දන්නා තරමට එකම විශ්වවිද්‍යාල දෙකකින් එකට එකම උපාධියක් ගන්න බෑ. බෑ නේද? මම හිතනවා නීතිමය ප්‍රශ්නක් තියෙනවා. නැද්ද? බෑනේ. ඒ ජයවර්ධනපුරයි කැලණි එකට එකම උපාධියකට මම දන්න විදිහට බෑ. හැබැයි මොකක් හරි ක්‍රමයකට උපාධි දෙකක් නෙවෙයි 10ක් හරි කරන්න පුළුවන් නම්. ඒ නීතිමය ගැටලුනේ තියෙන්නේ. කවුරු හරි උපාධියක් කරනවා නම් මොකක් හරි ක්‍රමයක් හදාගෙන දෙක වෙනම කරන්න. ඒක කරන හැටි කියන්නද මම? ඕනම දෙයක් කරන්න මම කියලා දෙන්නම් ක්‍රමයක්. දැන් මේ පරිගණකයේ තියෙනවා නේද folders and files. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මොබයිල් එකේ තියෙනවා ෆෝල්ඩර් එකක් අරින්න පුළුවන්. ෆෝල්ඩර් එකේ ගෙදර ප්‍රශ්න. ඊළඟ ෆෝල්ඩර් එකේ තමන්ගේ පුද්ගලික ප්‍රශ්න. ඊළඟ ෆෝල්ඩර් එකේ යාළුවන්ගේ නම්. ඊළඟ ෆෝල්ඩර් එකේ සින්දු. එහෙම පුළුවන්. ඔය කම්පියුටර් එක හැදුවේ අපිනේ. මම නෙවෙයි මං කියන්නේ. එහෙමනේ. නේ? අපිට ඒ පරිගණකයේ හදපු ඥානය පාවිච්චි කරලා ඔබේ ඔළුවත් එහෙම ෆෝමැට් කරගන්න. සිම්පල් වැඩක්. ඒ කියන්නේ ඔළුව නිදහස් කරගන්න මම මේ වෙලාවේ මෙන්න මේක තමයි කරන්නේ. ඒක අපිට මේ පේන්නේ නැහැ. අදෘශ්‍යමාන ෆෝල්ඩර් එකක් හදාගන්න. විවිධව කරන්න පුළුවන්. ක්‍රීඩා. ඊට පස්සේ ක්‍රීඩා ඉවර වුණාම මේ ෆයිල් එක වහනවා. ෆෝල්ඩර් එක නෑ දැන්. ඒක වහලා තියෙනවා. ඊට පස්සේ යනවා අපි හිතමු පාඩම් කරන්න. දැන් පාඩම් කරන ෆෝල්ඩර් එකේ ඉන්නේ. ඒකයි ෆයිල් එක. ඊට පස්සේ වහන්න ඒක. ඊට පස්සේ අම්මයි තාත්තයි ගෙදර නංගිලා මල්ලිලා එක ගෙදර විනෝද වෙනවා. අර ඔක්කොම වහලා තියෙන්නේ දැන්. දැන් බල්ලයි පූසා එක සෙල්ලම් කරනවා ගෙදර. ඒ වෙනම ෆයිල් එකක්. වෙනම ෆෝල්ඩර් එකක්. ඊට පස්සේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය සමග ඔක්කොම ෆයිල් වහන්න. ඒ ෆයිල් එකේ අපි එහෙම නෙවෙයිනේ. අපි නානකොට කන ෆයිල් එක ඇරෙනවා. කනකොට යාළුවොත් එක්ක රණ්ඩු කරන ෆයිල් එක ඇරෙනවා. හොඳට හොයලා බලන්න. ඒකනේ ඔය ප්‍රේමවන්ති බැනගන්නේ පාරයයිනේ. ඒ හම්බ වෙලා පරණ එරියස් බේර ගන්නවා. කොල්ල කිව්ල හම්බ වෙලා වැඩිම කරන්නේ පරණ එරියස් බේර ගන්න එක. තමුසෙට කෝල් කරා මොකද ආන්සර් කරේ නැත්තේ. මොකද ෆෝන් එක ඕෆ් කරලා තිබ්බේ. කවුද අර මැසේජ් එක එව්වේ. ඊට පස්සේ ෆෝන් එක අරගෙන ෆෝන් වල පාස්වර්ඩ් ඉල්ලන ඕනේ තියෙන්නේ. ඉතින් අර එහෙම එකක් නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් අර බුද්ධිමය සංවාදයට ඇවිල්ලා වෙනම ඔළුව පිළිවෙල හදාගන්න ඕන තරම් දැනුම් පද්ධති එක ඔළුවකින් කරන්න පුළුවන්. ඩිග්‍රී දෙකක් කරන්න පුළුවන් නතින් කරන කෙනෙකුට. ඒකේ නීතිමය තත්ත්වය වෙනම තියෙනවා. නමුත් ඒකේ භාවිත අරුත සාමාන්‍යයි. දැන් නම් මට පේන්නේ තරහට එවනවා. වසන්තය වනාන්තර විනාශ කරපු ලංකාව තුල ජාතිවාදය හිස එසවීමට ඉඩසලස්සූ රටේ ප්‍රධාන අමාත්‍යවරුන්ට එරෙහිව සාක්ෂි ඇතිතරම් තිබියදී ඇයි ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කර නොගන්නේ? අපේ රටේ පුරවැසියෙක් විදිහට අපිට මෙම ගැටලුවට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? පළවෙනි දේ තමයි ලංකාවේ දැන් මෙතන අර ආයතනයක් නිසා මම හිතන්නේ මේක එවපු කෙනාත් නම ලියලා නැහැ. හැමෝම දන්න නම් මේවා මම දැනට නොකිය ඉන්නම්. හැබැයි මේවා ගැන නමින් දින කාල වකවානු එක මම කතා කරලා තියෙනවා. YouTube එකේ තියෙන බලන්න මේ දිගට මම ඒවා කරලා තියෙනවා. ඒතකොට ඒ අනුව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ වෙන රටවල වගේම මේක ගේම් එකක් දැන්. ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, ජනතා විමුක්ති පෙරමුණ වගේ අනිත් පක්ෂ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රස් ඔක්කොම එකතු වෙලා ගේම් එකක් ප්ලේ කරනවා. මේ ක්‍රීඩාවක් ඒගොල්ලන්ට. ඊළඟ බලය රැකගන්නේ කොහොමද? ඊළඟ පුටුව මාරු කරගන්නේ කොහොමද? ඒ වගේ ක්‍රීඩාවක් කියන්නේ. බොරුවට රණ්ඩු කරන එකට කනවා, එකට ගේම් එක ප්ලේ කරනවා. හරි? ඊට අමතරව රාජ්‍ය නොවන ආයතන NGO සුජාල ප්‍රමාණයක් විශාල ඩොලර් කන්දක් එක වැඩ කරනවා. රට ඉවර කරනවා. ඒතර මේකට උඩින් චීනය, ඉන්දියාව, ඇමරිකාව, එතකොට සිංගප්පූරුව දැන් ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යනවා. ඒගොල්ලන් කෑලි ඒගොල්ලෝ වෙන් කරගෙන ඒ ටික කරනවා. ඒතර ඒක මැද්දේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ. කොහොමද කරන්නේ? මේ එකම සෙට් එකක්. ඒ කියන්නේ එකට හොරකම් කරන, එකට හොරකම බෙදා ගන්න, එකට හොරකමට සහාය දෙන්න එකම කණ්ඩායමක්. එක්කෙනෙක්ගේ රැවුල තියෙනවා, එක්කෙනෙක්ගේ රැවුල නැහැ. එක්කෙනෙක්ගේ තට්ටේ, එක්කෙනෙක්ගේ කොණ්ඩේ, එක්කෙනෙක් සාටකයක් දානවා, එක්කෙනෙක් කෝට්ටයක් හදනවා, එක්කෙනෙක් සරමදිනවා. ඉතින් එකම කට්ටියක්. එතකොට අමාත්‍යාංශවල ඉන්න කට්ටියත් ඒගොල්ලෝමයි. ලේකම්වරු. දැන් අවුරුදු නිකන් ඔය 60ත් පැනලා සෙට් එකක් ඉන්න වෙනම ඇවිදින මලමිනි වගේ. හැම පක්ෂයක් එක්කම ඉන්නවා. ඒගොල්ලෝ තමයි පිටරට කියලා සාකච්ඡා කරන්නේ, ડોකියුමන්ට්ස් වල අත්සන් ගහන්නේ. මැරිලා මලමිනි වගේ ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි
දකින සියලු තැන්වල අපි හඬ නගන්න ඕනේ. මේ සංවාදය තව පළල් කරන්න ඕනේ. සමාජ මාධ්‍ය පාවිච්චි කරලා පුළුවන් තරම් දැනුමත් එක්ක මේකට මැදිහත් වීම කරන්න ඕනේ. එතකොට ඒ හරහා යම් දෙයක් වෙයි දවසක. දැනට මේ මොහොතේ කිසිම දෙයක් වෙන්නේ නැත. ඒක තමයි කතාව. දැන් නම් එවනවා හිටු කියලා. සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ක්‍රියාත්මක කළ නොහැකිද? කරන්න ඕනේ ඒක තමයි. වෙන්නේ නැහැ. හැබැයි මේක ඇමරිකාවේ වෙන්නේත් නැහැ. ඒකයි මම කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී කියන සංවාදයක් අපි මැදිහත් වෙන්න ඕනේ මේකට. නීතිඥවරුන්ගේ සංගමය, විනිසුරුවරු, නීතිපති දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා සියලුම එකතු වෙලා මේකට මැදිහත් වෙන්න ඕනේ. අමාත්‍යාංශයේ ඉන්න මිනිස්සු, ලේකම්වරු ඔක්කොමලා. මේක තමයි ලෝකේ තත්ත්වය. තියෙන එක්කෙනා ගැලවෙනවා, නැති එක්කෙනා අහු වෙනවා. නීතිය කියන්නේ තෝරු මෝරු කඩාගෙන යන හාල්මැස්සෝ කූනිස්සෝ වගේ පොඩි පොඩි උන් අහු වෙන එකක්, නෙට් එකක්. මේක තමයි ඇත්ත. මෝරෙක් කෙනකොට බග් ගාලා කඩාගෙන යනවා. හාල්මැස්ස ඉතින් ගිහලා අහු වෙලා ඔය කිඳිරි ගගා හිරියන. මේක තමයි කතාව. මේ ප්‍රශ්නේ තියෙනවා. යෝෂිත රාජපක්ෂගේ රොකට් එකට මොකද වුනේ? අනේ දන්නේ නැහැ. කෙටි පිළිතුරු ඒවා. ඒක දන්නේ නැහැ. තව එකක් තියෙනවා හොයන්න බෑනේ. තවත් කාගේද රොකට් එකට මොකක්ද වුනේ කියලා අහලා තිනවා. ඒ නම හොයන්න බෑනේ. ඒකම තමයි දෙපාරලි ඒක දන්නේ නැහැ. දැනගත්තොත් මටත් කියන්න. ඒක දන්නේ නැහැ. මේකේ අහලා තියෙනවා කෙල්ලෙක් යාළු කරන්න ඕන දේවල් මොනවද? කොල්ලෙක් වෙන්න ඕනි. සිම්පල්. මේ කඩාවැටුණු සංචාරක හෝටල් ක්ෂේත්‍රය නැවත ගොඩ ගන්න කොච්චර කාලයක් යයිද? සංචාරක ව්‍යාපාරයට සෑහෙන පහරක් වැදුනා. ඒක හැබැයි ඉතා කෙටි කාලෙකින් ගොඩ ගන්න පුළුවන්. ඒක තියෙන රටේ පාලකින්ගේ අතේ. අපේ රට සුරක්ෂිත බව තහවුරු කරන්න ඕනේ. ඒක කරන්නේ නැහැ. වැරදිකරුවන් නීතියට අරගෙන ඉක්මනටම ස්ථාපිත කරන්න ඕනේ මේ රටේ නීතිය, ස්ථාවර භාවයේ, ජාතික ආරක්ෂාව. මේක මාස 2කින් 3කින් කරන්න පුළුවන්. වැඩක්. ලෝකේ හැම රටකම බෝම්බපත්තු වෙනවා. ඕපන් ෆයරින් තියෙනවා. අනතුරු තියෙනවා. අපි කරන්න ඕනේ කෙටි කාලයකින් ස්ථාවර කරන්න ඕනේ රජය. ජාතික ආරක්ෂාව. ඒක කෙරුවොත් හරි. ඒක කරන්නේ අපි කරන්න පුළුවන් විදිහට අපි බලපෑම් කරමු. මේ වයසට ආදරය කරන එක වැරදිද? නෑ. පොලිස් ඇන්ටි එපා කිව්වලු. මොකක් හරි නෝටි වැඩක් කරන්න නැති. එහෙම කරන්න එපා. එහෙම වෙන්නේ නැති අනිවාර්යයෙන්. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මේ ළඟදී වුණු YouTube එකේ තිබ්බා ශ්‍රී ලංකාවේ මේ ළඟදී වුණු සමලිංගික කාන්තා විවාහය නිසා ලංකාවේ සංස්කෘතිය විනාශ වෙනවද? ඒවට ඇයි කට්ටිය විරුද්ධ වෙන්නේ නැත්තේ කියලා අහනවා. මගේ යෝජනාව මේක සීරියස් මාතෘකාවක්. ලිංගිකත්වය කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. මම විශ්වාස කරනවා සමලිංගිකත්වයේ යනුවෙන් යම් දෙයක් යෝජනා කෙරුවොත් ඒක සමාජගත කරන්න හැදුවොත් එය මානව ශිෂ්ටාචාරයට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් ජෛව ගෝලයේම හැදිලා තියෙන එක්තරා විද්‍යාවකට, එක්තරා කලාවකට. දැන් අපි කන් දෙකෙන් තමයි අහන්නේ. කටින් කතා කරනවා. නාසයෙන් අපි ආග්‍රහණය ලබා ගන්නවා. අපිට තියෙන එක්තරා ආකෘතියක්. එතකොට දැන් ලිංගිකත්වයේ පිළිබඳ මූලික කියවීමක් ඔබ වැඩිහිටි ශිෂ්‍යයෝ හැටියට ඔබට තියෙනවා. මම හිතනවා මේ தত্ত্বය විකෘති කිරීම පුද්ගලික විය හැකි මුත් ඒක අපි සමාජගත කෙරුවොත් එයින් ඩැමේජ් එක වැඩි වෙනවා කියලා මට හිතෙනවා. මගේ යෝජනාව තමයි ඒ නොකළ යුතුයි. එතකොට මට හිතෙන්නේ දැන් ලෝකෙ පුරා මේ ගැන සංවාදයක් තියෙනවා. හැබැයි තව එකක් මේ සමලිංගනය පිළිබඳ කතාව ගෙන් රටවල් අවුල් කරන්න. රටවල ප්‍රශ්න යට ගහන්න. කොල්ල කෙල්ල පිස්සු වට්ටන්න. එහෙම ඉන්නවනේ කට්ටියක්.
ඒකට වැඩියෙන් තෙල් දාලා උඩගෙඩි දීලා රටවල් අවුල් කරන්න හදන ඔයගොල්ලෝ මේ මාතෘකාව දිගේ දුවන්න එපා. ලංකාවේ නීතියක් තියෙනවාද අනුන්ගේ ආගම් වලට බාධා කරන්න නැහැ. විවස්ථාවෙන් සියලු ආගම් ස්ථාවර කරලා තියෙනවා. ඒ අනුව සියලු දෙනාට අයිතීන් ලැබිලා තියෙන. හැබැයි කිසිදු ආගමකට කිසිදු මූලධර්මවාදී කණ්ඩායමකට ත්‍රස්තවාදී සඳහා කාවත් පොළඹවන්න බෑ. ප්‍රචණ්ඩත්වයේ දිගාහරින්න බෑ. ඕනෑම කෙනෙකුට යකෙක් කරේ දාන්න පුළුවන්. ලංකාවේ විවස්ථානුකූල සියලු ආගම් වලට සියලුම අයිතීන් දීලා තියෙනවා. තමන්ගේ ආගම ලබ්ධිය විශ්වාසය පවත්වාගෙන යන්න. ඒකට බාධා කරන්න බෑ කාටවත්. ප්‍රධාන පක්ෂ දෙකක් නැතිව වෙන අයෙක් රටේ බලයට ආවොත් රටේ පවතින තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙයිද? බෑනේ. දැන් කවුරු හරි බලයට එනවා කියන්නේ දැන් පොදු අපේක්ෂකෙක් විදිහට හරි ස්වාධීන අපේක්ෂකෙක් විදිහට හරිනේ. ස්වාධීන අපේක්ෂකෙක්ට එන්න බෑනේ. ඡන්දෙ දෙන්නේ නැහැනේ මිනිස්සු. ඒ කියන්නේ UNP එක්කෝ SLFP නැත්තම් පොදු පෙරමුණ මොකක් කරේ එහෙම නෙන්නේ. ඒතර කවුරු හරි එන්න වෙන්නේ පොදු අපේක්ෂකෙක්ට. එයාවත් ස්වාධීනවොත් මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. එහෙම දුන්නත් අපි දන්නවනේ එන්න ඉන්න කට්ටිය කවුද කියලා. උන් නල්ලයි ස්තුතියි. අපි දන්නවනේ දැන් ධම්මික පෙරර ගැන කියනවා, නාගානන්ද කුඩුතොක්කු, පල්ලෙවත්ත, ඔහොම කට්ටිය ගැන කියනවනේ. කුමා සංගක්කාර. ඉතින් වෙන්නේ නැහැ. මිනිස්සු ඔක්කොම මේ විදිහ නම් වෘත්තිකයත් ඔක්කොම මේ විදිහ නම් අපිට මේක වෙනස් කරන්න ඕනේ නැත්නම් අපි මේකට රුචි නම් මොකෙක් පාලෙට ගෙනවත් වෙනස් වෙන්නේ නැහැ. අපි කෙටියෙන් අපි දකුණු ඉන්දියාවේ නාට්‍ය බලන්න රේටිං වැඩි වෙනවා ඒගොල්ලෝ ගෙන්නනවා. වසවිස අපි කන්න ඒ සමාගම් පෝෂණය වෙනවා. ඒ වගේමයි දේශපාලනයත්. එක්කෙනෙක් අහලා තිනවා කොල්ලෙක් වුණාට පසු මොකද්ද කළ යුතු? අර ඉස්සල්ලා එකේ දෙවෙනි ප්‍රශ්නේ මම හිතුවා. ඒකනේ. එතකොට එයා තමන් කොල්ලෙක් වගේ පසක් කරගන්න ඕනේ. එතකොට එයාට තේරෙනවා මම කරන්න ඕනේ මොකද්ද කියලා. බොහොම සරලයි. දැන් හිතුනොත් එහෙම කොල්ලෙක් වගේ නෙවෙයි ඉඳලා කොල්ලෙක් වුණාම එයා දන්නවා දැන් මම කොල්ලෙක්. ඊට පස්සේ එයාට ඉබේ වෙනවා මම කළ යුතු දේ මෙන්න මේවා කියලා. සරලයි. ඔක්කොටම කලින් මොකද්ද? ඔක්කොටම කලින් මගේ විස්තර කියන්නලු. මගේ විස්තර අන්තර්ජාලයේ තියෙන අපරාධේ කාලේ නාස්ති කරන එක Google ගිහලා මගේ නම ගහන්න චාපා බණ්ඩාර කියලා අනන්තවත් විස්තර තියෙනවා. ලිපි ලේඛන තියෙනවා. මගේ පොත්පත් ගැන විස්තර තියෙනවා. ඒ නිසා මම ඒකට කාලේ නාස්ති කරන්නේ නැහැ. එමින් ජංගම දුරකථනය ගන්න මම දේශපාලන ක්‍රියාකාරීකෙක් ජනමාධ්‍ය කරුවෙක්. ලෝකේ වෙනස් කරන්න මැදිහත් වන කෙනෙක්. ආගමක් විදිහට නැතුව රටක් විදිහට අදහස් නැහැ. පළකිරීම භාවිත කරන්න වෙයිද? මොනවද? ආගමක් විදිහට නැතුව රටක් විදිහට ඇඳුම් පැළඳුම් භාවිත කරන්න වෙයිද? නෑ, එහෙම ඕනේ නෑ. දැන් චීනයේ තියෙන එකම ඇඳුමක් පරණ චීනි අර බුෂ් කෝට් වගේ එකක් එහෙම අඳින්න ඕනේ නෑ. කැමති දේවල් අඳින්න එකම දේ තියෙන්නේ අපි ශිෂ්ටත්වයට ගරු කරන්න ඕනි. ඒ වගේම නීතියට ගරු කරන්න ඕනේ. ඔය ප්‍රශ්නේ ආවේ අර ඇඳුම මූණයි සම්පූර්ණයෙන්ම හඳුනා ගන්නට බැරි වෙන අඳින එක නිසා බුර්කාව සම්බන්ධ ප්‍රශ්නයක් ආවේ. ඒ හැරෙන්නට ඕනෑම කෙනෙකුට ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවන්. සහ එහෙම කරන්න. මොකද අපි වෛවර්ණ වෙන්න ඕනේ. විලාසිතා කරනකොටයි ලස්සන. බුර්කාව තහනම් කිරීම හරිද කියලා කියනවා. මම කියන්නේ බුර්කාව විතරක් නෙමෙයි කිසි කෙනෙකුට ශරීරය වහගෙන තමන්ගේ අනන්‍යතාව වහගෙන ඉඳ දෙන්න හොඳ නැහැ. අනිවාර්යයෙන් මේකෙන් වෙන්න ඕනේ. දැන් මේ ලස්සනට අඳගෙන ඉන්නේ මේ මුස්ලිම් තරුණියන්. ඊටාම චමත්කාර ජනක ඇඳුම් ඇඳගෙන ඉන්නේ. මේක තමයි ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය. ලංකාවේ මුසල්මානු සංස්කෘතිය එහෙම තමයි තිබුණේ. අර එන්න පාතිමා කියලා කවි ලිවි එහෙම තමයි. අර රාමසාන් සඳ බලන්න එන්න පාතිමා කියලා. දැන් මෙහෙම කෙනෙකුට කියයි බුර්කාවක් අඳන් ඉන්න කෙනෙකුට කියන්නේ නැහැ නේ. බායි හිතෙනවානේ මම නම් කියන්නේ නැහැ. ඒ නිසා මං හිතනවා මේ වෛවර්ණ ඇඳුම් අඳින සාමාන්‍ය තත්ත්වෙන් ඇතුලේ ඉන්න ඊටාම සුන්දර රටක් මේ රට. ඊටාම සුන්දරයිනේ. මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්න අලුතෙන් නිර්මාණය කරලා උත්තර හොයන්න ඕනේ නැහැ අපි. අපි ඉන්න වැඩේ නවත්තමුනේ. මට චිට් ගොඩක් ආවා. හැබැයි තව වෙලා තියෙනවානේ. වෙන කවුරු හරි කතා කරන්න බෑ ප්‍රශ්නයක් අහන්න. එකක් කෙනා මේකට උත්තර දීලා නවත්තන්න. මම වෙලා යනවකම කවුද වෙලාව බැලුවා. හරි එහෙනම් මේකෙන් අපි නවත්තමු. අපි VPN use කරන එක
දැනගන්න ඇයි ගවර්න්මන්ට් සෝෂල් මීඩියා බ්ලොක් කරයිද කියලා දහන්නේ. කරන්නේ ඇත්තටම කිව්වොත් එහෙම වෙන කරන්න දෙයක් නැති නිසා. මේ ආණ්ඩුව සියලු ආණ්ඩු මේව කරන්නේ ලොකු තර්කානුකූල පදනමක නෙවෙයි. ඇත්තටම නිකන් කරන්නේ. ඔය අමාත්‍යාංශිනේ මිනිහ කියනවා ඇති ගිහිල්ලා සමහර විට ජනාධිපතිට සර් අපි මේක නවත්තමු. ඉතින් කියනවා එහෙනම් කරලා දානවා ඉසේ. කියලා කියන්නේ. මේ එකක්වත් සිද්ධ වෙන්නේ මේ ලොකු රිසර්ච් කරලා විද්‍යාත්මක පදනම අදාගෙන නෙවෙයි. ඉතින් මේක બ્લોක් කරලා අගමැති ජනාධිපති ඇමතිවරු ඒගොල්ලන් VPN වලින්ද කොහෙද ඇවිල්ලා ඒගොල්ලෝ ඔපරේට් වෙනවානේ. එහෙම වෙන්න බෑ. ජනාධිපතිගේ මූණු පොත වැඩ අපේව બ્લોක්. එහෙම වෙන්න බෑ. මේවා නිකන් මේ සෙල්ලම් වැඩ. අවසන් වශයෙන් හිම කියන්නම්. ඔබ මුණ ගැහිම සතුටක්. මහනුවර මේ උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනයේදී පටන් ගත්ත සංවාදය හොඳ එකක්. මේ මූණු මම කොහොම දැක්කා. මේ සංවාදය අරගෙන යන්න. මොකද සංවාදයේ හරය සාරය. Taman ගොඩ නැගෙන්න පොදු සමාජය ගොඩ නගන්න. ගෙදරින් පටන් ගන්න. නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගෙදර කට්ටිය ගොඩ දාන්න, අල්ලපු අත්තේ උන් ගොඩ දාන්න. ඒ කියන්නේ මේ වැරදි වැඩ කරන්න කියලා නෙවෙයි. සමාජය ගොඩ දාන්න ඊටාම ලස්සන සුන්දර සමාජයක් හැදෙයි. අපි හදමු. අහනවා කවුද කෙනෙක් කියනවලු මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. එහෙමද කියන්නේ? නෙවෙයි කියලා ඒක හරිද වගේ කහනවා. මම සරල දෙයක් කියන්නම්. මේ සිංහල බෞද්ධ රටක්ද කියන මාතෘකාව ඇයි ඔයගොල්ලෝ ගේන්නේ? මොකක්ද ඒකේ තියෙන නීඩ් එක? මේක නිකන් හරියට මෙතන ඉන්න පිරිමි ළමයෙක් නැගිටලා මං අහනවා ඔබ පිරිමියෙක්ද කියලා. කිසිම අර්ථයක් නැති ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ. මේ ආගම සම්බන්ධ ඉතා පැහැදිලි නිර්වචනයක් ව්‍යවස්ථාවේ තියෙනවා. මොකද ව්‍යවස්ථාවේ තියෙන 9 වෙනි වගන්තියේ 78 ව්‍යවස්ථාවේ රාජ්‍ය බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය. ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳී සිටින්නේය. එතෙන් සිට වගන්ති ගණනාවක් තියෙනවා. සියලුම ආගම්, සියලුම ලබ්ධින්, සියලුම විශ්වාසයන් මූලික අයිතිවාසිකම් හැටියට මේ රට පිළිගන්නවා. ලෝක එකම රට. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් මෙච්චර පැහැදිලි ප්‍රතිපාදන තියෙද්දි කිසිම ගැටලුවක් නැති කල මේ ප්‍රශ්න අහන්නේ පිස්සෝ. මං කියන්නේ අහන්න එපා ප්‍රශ්න. ඥානසාර හාමුදුරු කරපු එක වැරද්දක්. ඒක කවුද අර දෙමළ മന്ത്രി කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා. කොහෙද අමාත්‍යාංශයකට කැමරා ඔක්කොම අරගෙන ගිහිල්ලා දැන් කියන්න බලන්න මේ රට සිංහල බෞද්ධ රටක්ද කියලා අර මිනිහෙන් අහනවා. මං කියන්නේ ඇයි මේක අහන්නේ? නිකන් බුදියන් ඉන්න බල්ලෙක්ට පයින් ගහලා අහන ඔබ බල්ලෙක්ද කියලා. මං කියන්නේ මේ ගැඹුරු අර්ථයෙන් ගන්න. මං කියන්නේ මේක ගැඹුරු අර්ථයෙන්ම ගන්න. මේ ලනු කන්න එපා. දැන් මේ මුස්ලිම් කෙනෙක්ගෙන් මම ගිහලා හුවොත් එයා මුස්ලිම්ද කියලා යාමට කනට ගහයි. මං කියන්නේ ඇයි මම මේක අහන්නේ? ඉතින් සිංහල බෞද්ධකින් අහනවා ඔයා පන්සල්ද යන්නේ යා? මං කියන්නේ ඇයි අපි අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්නේ? 78 ව්‍යවස්ථා බලාත්මකයි. 78 ව්‍යවස්ථාවේ සියලු ප්‍රතිපාදන තියෙනවා. කිසි කෙනෙක්ට ගැටලුවක් නැහැ මේ රටේ. කාට හරි ඕන නම් යකෙක් අදහන්නත් පුළුවන්. එකම දේ කරන්න බැරි. අනිත්යට බලපෑම් කරන්න බෑ. අපරාධ නීති සංග්‍රහයක් තියෙනවා. හිංසාවෙන් තොරව ජීවත් වෙන්න අයිතිය තියෙනවා. මම යකා අදහනවා කියලා ඕගොල්ලන්ට කරදර කරන්න බෑ. මට යකෙක් හදන්න අයිතියක් තියෙනවා. මට ඒකට ඉඩ දුන්නේ නැත්නම් මට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න පුළුවන්. නඩු දාන්න පුළුවන් මට ගිහින්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. රටේ මෙච්චර කාල අපි ජීවත් වුණානේ. සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ජීවත් වුණා. කවුරුවත් ගහගත්තේ නැහැනේ. පොඩි පොඩි සිද්ධීන් වෙන්නේ නැති කොහේ හරි. නමුත් සමස්තයක් විදියට සිංහල මිනිස්සු වැඩියෙන්ම රෙදි ගන්න මුස්ලිම් කඩවලින්. මේ කවුරුත් ඒ කඩ වර්ජනය කරේ නැහැ. එතකොට සයිවර් කඩ අපේ නෙමෙයිනේ. දැන් වඩේ හදන්න මාතර කඩේට අමාරුයි. ඒක ඔරිජිනල් රස ගන්න. ඒක තියෙන සයිවර් කඩේ. ඉතින් ඉන්දියානු කෑම කන්න ඉන්දියානු කඩේකට යනවා. ඇමරිකානු කෑම කන්න ඇමරිකානු කඩේකට යනවා. එහෙමනේ තියෙන්නේ ලංකාවේ. විවිධත්වයක් තියෙනවනේ. අපි නැති ප්‍රශ්නයක් හදන්නේ. මංගල සමරවීරට ඕනේ මිනිස්සු පිස්සු වට්ටලා නැති ප්‍රශ්නයක් ඇති කරන්න. ඒ ලනු කන්න එපා. ඒව ලනු. ඒක වැඩක් නැතිම ප්‍රශ්නයක්. මේ රට ඊ타ත්ම නීතිමය ව්‍යවස්ථාමය වශයෙන් ස්ථාපිත කරලා තියෙන කිසිම ගැටලුවක් කොහෙවත් නැහැ. හරි. තව අහලා තියෙනවා අලි හිටියාම පන්සලේ සත්ව හිංසනේලු මේ රටේ කඩු අහු වුණාම පල්ලියේ සද්ද නැතුව සද්ද බද්දය නැහැ මේ රටේ කියලා අහලා තියෙනවා. මේකට කෙටි උත්තරයක් දෙන්නම්. විවිධ උමනාවල් සඳහා මේ රටේ නීති අවභාවිත කරනවා. පන්සලක අලි පැටියෙක් තියන් හිටියා කියලා හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්ත නඩුව සම්පූර්ණ වැරදි නඩුවක් තේරුමක් නැති නඩුවක්.
අර ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කරා කියලා හිරේ දාගෙන ඉන්න එකත් කිසිම තේරුමක් නැති නඩුව. ඒ නඩු දෙකම ආවේ වෙන උමනාවක් සඳහා. ඒක මම ඉස්සෙල්ලා කිව්වා ජාත්‍යන්තර උමනාවල් සඳහා. යම් පල්ලියක කඩු හම්බුණා නම් අනිවාර්යෙන් පල්ලිය සීල් කරන්න ඕනේ. ඒක අපරාධ ස්ථානයක් කියලා නම් කරන්න ඕනේ. ඒකට අදාළ මිනිස්සු අත්අඩංගුවට ගන්න ඕනේ. දැනට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ රටේ. මම ඉස්සෙල්ලා කිව්වේ. මේ නීතිය වෙනම ජාවාරම්කාර උමනාවක් සඳහා පාවිච්චි කරනවා රටේ. ඊටම පැහැදිලිව. ඒක ඇමරිකාව, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, කලාපයේ රටවල් රාජ්‍ය නොවන ආයතන මේ සියල්ලම එකතු වෙලා හැදිච්ච මාෆියාවකට අනුකූල වැඩ කරනවා. ඒක තමයි වෙන්නේ මේ මොහොතේ. මේක පන්සලේ ප්‍රශ්නයක්වත්, පල්ලියේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට මේ මොහොතේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මකයි. දැන් අපරාධයකට සම්බන්ධ වුණොත් ඒ පුද්ගලයා සිංහල, දෙමළද, මුස්ලිම්ද කියන එක අදාළ නැහැ. අතරමුර ගන්න එපා. ගන්න නැහනේ. ගන්න නැතුව ඉන්නේ මුස්ලිම් මිනිසුන්ට ආදරයට සිංහල මිනිසුන්ට විරුද්ධව නෙමෙයි. ඔබ හිතනවද දෙමළ නායකයෝ දෙමළ මිනිසුන්ට ආදරේ කියලා? එහෙම හිතනවද කවුරු හරි? මෙතන දෙමළයි ඉන්නවනම්. දැන් දෙමළ නායකයෝ කරන්නේ අහිංසක දෙමළ මිනිස්සු මරා දාන එක. නොමග යවලා. ඒක තමයි ලංකාවේ දෙමළ නායකයෝ කරේ. මුස්ලිම් නායකයෝ කරන්නේත් ඒකමයි. මම මෙතන ආයතනයක් නිසා නම් නොකිය ඉන්න මුස්ලිම් නායකයෝ කරන්නේ ඊටාම සාමකාමීව තියෙන සිංහල දෙමළ මුස්ලිම් සමාජය ජන සමාජය අවුලක් බවට පත් කරලා ඒගොල්ලන්ගේ වෙන උවමනාවල් සඳහා තමන්ගේ වර්ගය පාවිච්චි කරන එක. ඒකයි මං කිව්වේ ඒ අර්ථයෙන් අර සහරාන් ගොදුරක් ඒ මිනිහා පව්. ඒ මිනිහත් මලා පවුලේ අයත් මැරුණා තවත් අය මැරුවා. ලබාගත දෙයක් නෑ. එතකොට ඒ ජන සමාජ අවුස්සන්නේ දේශපාලන නායකයන්ට දෙන්න එපා. මුස්ලිම් අය නැගිටලා වර්ගවාදයට, මූලධර්මවාදයට, ත්‍රස්තවාදයට විරුද්ධ වෙන්න. එක හඬි. නීතිය සමාන වෙන්න ඕනේ කාටත්. මටත් බෑ බෝම්බ හදන්න, මුස්ලිම් ජනයාටත් බෑ, දෙමළ ජනයාටත් බෑ. බෝම්බ හදන්න බෑ. බොහොම සරලයි. විවිධ නායකයෝ උත්සාහ කරන්නේ සමාජය විනාශ කළ තමගේ ගමන යන්න. ඒකට ඉඩ දෙන්න එපා. ඒක වහම මැදිහත් වෙන්න ඕන කාරණයක්. මේකේ නවත්තමු. මේක හොඳයි අන්තිමට හොඳ ආශිර්වාදාත්මක පණිවිඩයක් කියලා තිනවා. ඒ වචන හැමම කියන්නම්. සර්ව කන්න හිතෙනවා මීට යකෙක්. මේකට මම ආසයි. දවසේ ආපු විනෝදාත්මක පණිවිඩය හොඳයි. අපි න අනිවාර්යයෙන්ම හම්බ වෙමු. ඒ යකා මං හිතනවා නිකන් සුන්දර හුරතල් යකෙක් කියලා මෙතන ඉන්නේ. එක්කෝ යකින්නියක් වෙන්න ඕනේ. හැබැයි යකෙක් වෙන්නේ නැති. එහෙම කමන්නේ. අපි නැවත අනිවාර්යයෙන් මුණ ගැහෙනවා මේ විදිහටම දවසක මං හිතනවා මට එන්න කියයි කියලා. ඕගොල්ලෝ මේ ගත්ත පළල් සංවාදය අරගෙන ගිහිල්ලා මේ සංවාදය ගොඩනගන්න. දැනුම එකතු කරන්න. විවස්ථාව කියවන්න. ලෝකෙ මොනවද වෙන්නේ බලන්න. ලෝක බැංකු වාර්තා කියවන්න. ජාත්‍යන්තර අරමුදලේ වාර්තා කියවන්න. ආණ්ඩුව පාස් කරන පනත් කියවන්න. මොනවද වෙන්නේ බලන්න. පරේෂණ සියල්ල කරන්න ඔළුවෙන් බුද්ධියෙන් ඇඟෙන් නන් නෙවෙයි. මාංශපේශි බලයෙන් මේක බේර ගන්න බෑ. අර යකාටත් එක කියන්නේ ජය. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics